කරනවා ස්මාර්ට් කියලා ටේබල් එකක් හදනවා මම මේ ටේබල් එක මේ Excel sheet එකේ ඔක්කොම ටික අන්තිමට එවන්නම් හරිද හරි ඉතල කොහොමද වල දන්නවා මෙතනින් කොහොමද ගිහිල්ලා මේ කනෙක්ට් වෙන්නේ කියලා අර MySQL වලින් හරිද මේ මගේ කොයි ස්ක්‍රීන් එකද පේන්නේ කියන තරමින්ද මේ මම කර්සර් එක යන ටික විතරද පේන්නේ වෙන එකක් පේන්නේ නැහැ කොහොමද අපි මේ සර්වර් එකට කනෙක්ට් වෙලා ගහන කමාන්ඩ් එක මොකද්ද කොන්සෝල් එකට ගිහිල්ලා MySQL දෙන්න ඕනේ කන්සෝල් එකට ගිහිල්ලා MySQL දෙන්න ඕනේ කන්සෝල් MySQL WAMP එකේ නම් එහෙමයි දැන් මම සෑම්පල් කරන හින්දා මම සෑම්පල් එකේ බින් එක ඇතුළට ගිහලා තියෙන්නේ මේ තියෙන මේ පාත් එක ලෝකල් එක සෑම්පල් MySQL බින් එක මෙතනට ගිහිලා ඔයාලා cmd කියලා ගහන්න cmd කියලා ගහපුවම මෙන්න මේක ඕපන් වෙනවා මේකේ MySQL ඒ PowerShell එක ගන්න යන්නේ MySQL h එක ඊට පස්සේ local host ඊට පස්සේ u ඊට පස්සේ මගේ database එකේ නම තමයි root කියන නම හරි දැන් ඉන්නේ මම MariaDB කියන database එක ඇතුලේ. එතකොට මේ database එක ගත්තාම අපිට පළවෙනියටම command එකක් තියෙනවා database එකේ තියෙන database කියන්නේ දැනට මේ MariaDB කියන environment database management system එක ඇතුලේ තියෙන database ටික බලා ගන්න ඕනේ existing database ටික. ඒකට අපි command එකක් ගන්න මෙන්න මේ command එක. ඒකට ගන්න command එක තමයි show databases කියන command එක. අහලා enter කරපුවම දැනට මගේ MySQL එහෙම නැත්නම් MariaDB environment එකේ තියෙන database එක පෙන්නනවා. එතකොට ඔයාලට පේනවා author information schema මේ විදිහට database set එකක් තියෙනවා. ඊට පස්සේ පළවෙනි command එක තමයි මේක ලියාගත්තත් කමක් නැහැ. මේ command set එක මම මෙහෙම මෙවන්නම්. හරිද? පළවෙනි command එක තමයි අපි database තියෙන database බලන්න පාවිච්චි කරන්නේ show database කියන command එක. ඊට පස්සේ අපි අලුතෙන් database එකක් හදනවා නම් මේ environment එකේදී අලුතෙන් database එකක් හදනවා නම් අපි ගන්න command එක තමයි create database මේ create database කියන එක ගහලා ඊට පස්සේ අපි ගහනවා අපි අපේ database එකේ නම හරිද මම උදාහරණයක් වශයෙන් මගේ database එකේ නම මම දාන්නම් මේකේ syntax එකත් මම මෙහෙම දාන්නම් හරිද නැවුන මේකේ syntax එක තමයි මෙතන create table කියන වචනේ අනිවාර්යෙන් එනවා ඊට පස්සේ අපි table එකේ name එක දානවා table එකේ name එක දානකොට table එක sorry මේ database එකේ නම දානවා මම දාන්නම් මේකේ නම school කියලා දැන් ඔයාලා බලන්න මෙතන query එක success කියලා වැටෙනවා query okay one row affected හරිද පළවෙනි මේ මෙන්න මේ row එක database එක විසින් හඳුනාගත්තා ඒ query එක සකස් කරගත්තා දැන් query එක මේකේ database එක හැදලා තියෙනවා. දැන් මේ හැදුන database එක අපිට පාවිච්චි කරන්න ඕනේ. හැබැයි හැදුන database එක පාවිච්චි කරන්න කලින් ආයෙ පාරක් අපි අර command එක ගහනවා. show databases කියන command එක ගහලා පළවෙනිම ගහපු command එක ගහලා අපි බලනවා මේ අපි හදපු database එක හැදිලා තියෙනවද කියලා. ඒකට අපිට ගහන්න පුළුවන් ওই show databases කියන එක. මෙන්න මේ මේවා මෙන්න මෙහෙම එකපාරට generate කරගන්න පුළුවන් ක්‍රමය තමයි ඔය arrow keys තියෙන්නේ. හරිද? PowerShell එකේ විතරයි මේක තියෙන්නේ. මේ එතකොට arrow keys up arrow key එකයි down arrow key එකයි use කරලා අපිට පුළුවන් මෙන්න මේ විදිහට අපි කලින් ගහපු command එක පාවිච්චි කරගන්න. හරිද? නැත්නම් මේක කෙලින්ම type කරන්නත් පුළුවන්. මම type කරන්න යන්නේ මම arrow keys වලින් ගන්නෙ. එතකොට show database කියලා ගහපුවම හරි. බලන්න දැන් අපි මෙතන හැදුවේ create database school කියන database එක. එහෙනම් මේ show database කියන command එක ගහපුවම මෙන්න මෙතන හැදිලා තියෙනවා school කියන database එක. හරි. දැන් මේකේ ගොඩාක් database තියෙනවා. මේ database එකක් information schema කියන එක, MySQL කියන එක, performance schema කියන එක, PHP myadmin කියන එක, school ඊට පස්සේ search test කියන මේ ඔක්කොම database. එහෙමනම් අපි දැන් මේ school කියන database එක ඇතුලේ තමයි මෙන්න මේ තියෙන table දෙක නිර්මාණය කරන්න යන්නේ. මේ details සහ smart කියන Excel sheet එක පේනවනේ. Excel sheet එක පේනවා කියලා හිතනවා. ඊට පස්සේ SD හරි S detail කියන එකයි smart කියන table එක හදන්න යන්නේ. හරිද? එහෙමනම් ඉස්සෙල්ලම අපි කරන්න ඕනේ මේ school කියන database එක මේ අපි select කරගන්න ඕනේ. MariaDB environment එකේ තියෙන school කියන database එක එහෙම නැත්නම් MySQL වලින් අපි හදන database එක ඇතුළට රින් ගන්න ඕනේ. හරිද? ඒකට අපි කරන command එක තමයි අපි පාවිච්චි කරන use මම මේක මෙතන syntax එක පොඩ්ඩක් පෙන්නන්නම් ඔයාලට.
හරි මෙන්න මේක තමයි සින්ටැක්ස් එක අපි මේ database හිතනවා පේන ඇති කියලා මේකේ දැන් සින්ටැක්ස් එක තමයි use කියන වාක්‍යය කියන්නේ use කියන command එක ගහලා අපි ඒකට data අපි අපි තෝරගන්න ලබන database එකේ නම දානවා. හරිද? එතකොට use database name කියන එක. හරි. ඊට පස්සේ අපි මෙතනදී කරන්නේ අපි ගහනවා command එක මොකද්ද? use කියන command එක ගහලා අපේ database එක අපි select කරනවා. අපේ database එකේ නම තමයි school කියන එක. එතකොට MariaDB එකටදී මේක ගහපුවම හරි. එතකොට මෙතන database එක change කියලා වැටෙනවා. ඒ කියන්නේ MariaDB එක යටතේ. මෙන්න මෙතනට නිකන් ඔයාලා පේනවා මෙන්න මෙතන MariaDB none කියලා වැටලා තියෙනවා. ඒ කියන්නේ මේ MariaDB කියන environment එක ඇතුලේ කිසිම database එකක් දැන් select කරලා නැහැ කියන එක තමයි මෙතනින් තේරුම. ඊට පස්සේ මෙතන ගත්තාම මෙන්න දැන් database එක අපි කියලා තියෙනවා school database එක පාවිච්චි කරන්න කියලා. එතකොට මෙතන database එකේ නම වෙනස් වෙනවා. මෙන්න මෙතන school කියන database එක තමයි දැනට MariaDB එක යටතේ මෙයා හඳුනාගන්නේ. මතක තියාගන්න මේකේ මේ sample හින්දා මේ sample මේ console එක ගන්න හින්දා තමයි මෙතන MariaDB කියලා වැටෙන්නේ. එහෙම නැත්නම් ඔයාලට වැටෙන්නේ අපි සාමාන්‍ය අපි WAMP එකේ හරි එහෙම ගත්තා කියලා. WAMP එක ගත්තොත් එහෙනම් මෙතන මෙන්න මේ වෙනුවට එන්නේ MySQL කියන එක. හරිද? MySQL මෙන්න මේ විශාල මේ මොකක්ද ඒකට කියන්නේ මේ ලොකු කරන ඒක තමයි මේ ලොකුවට පේන්නේ. හරි? මෙතන MySQL කියලා command එක තමයි සාමාන්‍යයෙන් ගන්න. හරි. ඊට පස්සේ දැන් මම කතා කරා මෙන්න මේ ටික. මම කතා කරා database එක දැන් environment එකේ පවතින database කොහොමද බලාගන්නේ කියලා. ඊට පස්සේ අලුතෙන් database එකක් create කරන්න කියන එක මම දැන් කතා කරා. ඊට පස්සේ ඒ create කරපු database එකත් ආයෙ පාරක් අපිට අර තියෙන database වලින් බලාගන්නේ කොහොමද කියන එක show database වලින් කතා කරා. ඊට පස්සේ අපි හදපු database එක භාවිතයට ගැනීම සඳහා අපිට අවශ්‍ය කරන command එක පාවිච්චි කරනවා. හරි. එතකොට අපි කතා කරා database එක පවතින database එකක් බලාගන්න අලුත් database එකක් create කරපු database එක වැඩට ගන්න use කරගන්න ඒ වගේම තමයි මේ database ගත්තාම තව එකක් තියෙනවා මේ database එක අපිට delete කරන්න පුළුවන්. හරිද? database එකක් පහසුවෙන් අපිට අයින් කරන්න. අපි හදපු database එකක් හරි එහෙම නැත්නම් තියෙන database එකක් හරි අපිට පුළුවන් අයින් කරන්න. එතකොට මේකට අපි පාවිච්චි කරන command එකක් තියෙනවා. ඒක තමයි මේ drop database කියන එක. හරිද? මේකේ syntax එක ගත්තාම මම ඒ syntax එක මෙතන දාන්නම්. පාවිච්චි කරන මේ command එක තමයි drop database කියලා ගහලා drop database කියලා ගහලා database එකේ නම ගහනවා. මේක තමයි database එක delete කරන්න. එහෙම නැත්නම් database එක මකලා දාන්න. ගොඩක් වෙලාවට hackers පාවිච්චි කරන මෙන්න මේ වගේ මේ drop database ඔය MySQL වලින් ගහලා තියෙනවා delete කරන්න ඕන වලින්. හරිද? එතකොට මම මෙතන අපිට දැන් අපිට school කියන එක අපිට අයින් කර ගන්න ඕනේ. හරිද? අපි උඩ ගහලා බලමු. drop database school. හරි. දැන් එතකොට මෙන්න ඔයාලා වෙනවා drop database school. drop database school කියලා ගහපුවාම query එක okay. row factor කියලා කියනවා. පොඩ්ඩක් බලමු අපි ඊට පස්සේ මේක delete වුණාද කියලා හරියටම. show හරි ඔයාලට පේනවා දැන් මෙතන මම drop database school කියලා ගහපුවම query එක okay වුණා. ඒ කියන්නේ database එක මකන්න. ඊට පස්සේ මෙතනින් බලන්න පුළුවන් ඔයාලා show database කියන එක ගහපුවම මෙතන දැනට මෙන්න මේ ටිකේ පෙන්වන්නේ නැහැ. school කියන්නේ database එක. ඒ කියන්නේ school කියන්නේ database එක අයින් වෙලා තියෙනවා. මේක මේ මම ඔයාලා බලුවා MySQL වලදී මේකේ මේ ආය පාරක් roll back කරන්න විදියක් තිබෙන්නේ නැහැ. Oracle වල නම් roll back කරන්න පුළුවන්. ඒ කියන්නේ මකපු database එකක් data එකම ආය පාරක් ගන්න ක්‍රමයක් තියෙනවා. මේ MySQL වල මට එක හම්බුනේ මම හම්බුනොත් එක ආය පාරක් වල්ලි කියලා දෙන්න. හරිද? හරි දැන් මේ මම database එක අයින් කරලා තියෙනවා. මම දැන් ආය පාරක් database එක create කරගන්න මම අයින් කරපු database එක. හරි. ඔන්න දැන් මම මේක database එක create කරගත්තා වයින් කරපු එක. ඊට පස්සේ මම school කියන database එක පාවිච්චි කරගන්නවා. හරි. එතකොට command හතරක් ඔන්න ඉගෙන ගත්තා database එක සම්බන්ධයෙන්. හරිද? basic ඒ කියන්නේ database එක සඳහා basic syntax හතරක් ඉගෙන ගත්තා. එකක් database බලන්න, අනිත් එක database create කරන්න. ඊට පස්සේ database එක පාවිච්චි කරගන්න සහ database එක සම්පූර්ණ environment එකෙන් ඉවත් කරන්න. හරි.
දැන් ඉන්නේ මම ස්කූල් කියන ඩේටාබේස් එක ඇතුලේ. හරි. අපි ඊළඟට යන් ඊට පස්සේ මේ ටේබල් ගැන තමයි දැන් ඊළඟට කතා කරන්නේ. ටේබල් එකක් හදන්නේ කොහොමද? ඊට ටේබල් එක මොඩිෆයි කරන්නේ කොහොමද? ඒ වගේ දේවල් තමයි දැන් අපි කතා කරන්න යන්නේ. මම මෙතනදී ඔයාලට ප්‍රයිමරි කී දාන විදියවත්, ෆොරින් කී දාන විදියවත්, ඒ කියන්නේ කන්ස්ට්‍රක්ට් ටේබල් එකට රූල්ස් දාන විදිහ කිසිම දෙයක් මම කියලා දෙන්නේ නැහැ. මොකද ඉස්සෙල්ලා බේසික් ටික අල්ලගෙන පස්සේ ඒ රූල්ස් ටික එකපාර ඇප්ලයි කරන විදිය අන්තිමට කියලා දෙන්නම්. හරි. මුලින්ම දැන් අපි ස්කූල් දැන් ඩේටාබේස් එක ඇතුළේ ඉන්නේනේ. ඩේටාබේස් එකක් ඇතුළක ඉන්නවා නම් අපි ඉස්සෙල්ලා බලන්න මේ ඩේටාබේස් එක ඇතුළේ ටේබල් තියෙනවද කියලා. ටේබල් බලන්න කමාන්ඩ් එකක් තියෙනවා. ටේබල් බලන කමාන්ඩ් එක තමයි show tables කියන කමාන්ඩ් එක. හරිද? මෙහෙමයි මෙන්න මේ දැන් මම දැන් මේක ගහන්නේ මේ කැපිටල් අකුරනේ. ඔයාලා සිම්පල් අකුරෙන් ගහන්නත් පුළුවන්. හරිද? ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි මේ ඔය query එහෙම ගහනකොට සාමාන්‍යයෙන් මේ අලුතෙන් එන සිස්ටම් එක තමයි ගොඩක් වෙලාවට මේ කැපිටල් අකුරු වලින් තමයි මේ සින්ටැක්ස් ටික. ඒ කියන්නේ ග්‍රැමර් ටික අදාළ වෙන මේ query එක රන් කරන්න ඕන කරන ග්‍රැමර් ටික කැපිටල් අකුරෙන් ගහලා අර tables ඊට පස්සේ data අන්න ඒවා සිම්පල් අකුරෙන් ගහන සීන් එකක් තමයි මේ අලුතෙන් යන්නේ. ඒ නිසා තමයි මම මේ කලින්ම මේ පාවිච්චි කරන්නේ කැපිටල් අකුරු. හරිද? හරි. එහෙනම් දැන් ස්කූල් කියන ඩේටාබේස් එක ඇතුලේ තියෙන tables ටික බලන්න යන්නේ command එක තමයි show tables කියන command එක. මම ගැව්වට පස්සේ මට මෙතනින් වැටෙනවා දැනට empty set. හරිද? empty set කියන්නේ මේ ස්කූල් කියන ඩේටාබේස් එක ඇතුලේ කිසිම table එකක් දැනට නැහැ. ඒ කියන්නේ අපි අලුතෙන් table හදන්න ඕනේ. හරිද? අලුතෙන් table හදන්න ඕනේ. එතකන් අපිට පෙන්වන්නේ මෙන්න මේ විදිහට. හරි. දැන් අපි යමු අලුතෙන් table එකක් හදන්නේ කොහොමද කියලා. හරිද? අලුතෙන් table එකක් හදන්න ක්‍රම ඔව්. හරි. මම අලුතෙන් table එකක් හදලා ඉතින් මම syntax එක ඔයාලට මෙතන පෙන්නන්නම්. table එක හදන එකේ syntax එකක් තියෙනවා. මේ ප්‍රශ්න මොනවා හරි දිනනවා නම් කතා කරලා හරි නැත්නම් එහෙම නැත්නම් මේ chat list එකට දාන කෙනෙක් හරි මේ කියන්න මම message බලන්න යන්න message බලන්න කිව්වම මට ටිකක් එක දිගට කරන්න හම්බෙන්නේ නැහැ. හරි. මෙන්න මේක තමයි syntax එක. ලියාගත්තට කමක් නැහැ. හරිද? database එකකට table එකක් create කරනකොට අපි ගහන command එක තමයි create table කියන command එක. create table කියන command එක ගහලා ඊට පස්සේ table name එක. table name එක අපි සඳහන් කරනවා. අපි ගහන්නේ මගේ table name එක මෙතන තියෙන්නේ s details කියන table name එක දෙනවා. මෙතන s mark කියලා table name එක දෙනවා. මේ තමයි table name එක. හරිද? එතකොට අපි මෙතන syntax එක table name එක සඳහන් කරන්න ඕනේ. table name එක සඳහන් කරලා වරහණක් කරලා වරහණ ඇතුලේ තමයි අපි කරන එහෙම නැත්නම් column ටික අපි type කරන්නේ. column කියන්නේ table එකේ column කියන්නේ database එක කියන්නේ terminology කියනකොට attributes කියන්නේ attributes වල තමයි මේ column කියලා අපි හඳුන්වන්නේ. කියන්නේ ලක්ෂණ. අපේ table එකක් හදුවා මේ table එක කියන්නේ අපි employee කෙනෙක් ගැන අපි table එකක් හදුවොත් employee ට තියෙන නම ඒ වයස ඊට පස්සේ උපන් වයස ඊට පස්සේ ඇඩ්‍රස් එක ඒවා තමයි columns කියන්නේ. එතකොට ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේකේ තියෙනවා මේ syntax එකක්. ඒක තමයි column name එක. පළවෙනියටම අපි column name එක සඳහන් කරන්න ඕනේ. column name එක සඳහන් කරලා ඊට පස්සේ මේ column name එක අපි define කරන්න ඕනේ. මේ column name එකට වැටෙන්නේ මොනවද කියලා. ඒ කියන්නේ data type එක. හරිද? column name එකට දාන data type එක. වාචා දානවද? එහෙම නැත්නම් int දානවද? එහෙම නැත්නම් float දානවද? එහෙම නැත්නම් එක එක විවිධාකාරයේ ගොඩාක් ඒවා දෙනවා. චා වාචා int ඊට පස්සේ double float ඒ වගේ data type ගොඩක් දෙනවා. ඒ කියන්නේ මේ column එකට දාන්න පුළුවන් වෙන්නේ string විතරද? මේ column එකට දාන්න පුළුවන් වෙන්නේ මේ සංඛ්‍යා විතරද? int විතරද? එහෙම නැත්නම් මේ column එකට දාන්න පුළුවන් column එකේ තියෙන එක field එකකට දාන්න පුළුවන් වෙන්නේ මේ එක data එකක් විතරද? එහෙම කියලා මෙතන data type එක අපි mention කරනවා. data type එක mention කළා මේ value. මේක ඇතන value නෙමෙයි sorry මේ සමහරවන්න ඕනේ මේ ඇතන size එන්න ඕනේ. හරිද? ඒ කියන්නේ data type එකේ size එක. හිතන්නකෝ වාචා කියන්නේ අකුරු ගබඩා කරගන්න පුළුවන් data type එකක්. එහෙමනම් මේ වාචා කියන type එකේ මෙතන වාචා කියලා type කරලා මෙතන අපි ගහනවා නම් size එක 20යි කියලා. ඒකේ තේරුම තමයි අපි දැන් මෙහෙම ගන්නකො. වාචා 20යි කියලා ගැව්වොත් එහෙම
වාචා 20යි කියලා ගහපුවම මේකේ තේරුම තමයි string අකුරුමය කියන්නේ එක මේ ෆීල්ඩ් එක හරිද ෆීල්ඩ් එකේ මේ කොලම් එකේ තියෙන එක ෆීල්ඩ් එක අපිට ඉන්ක්ලූඩ් කරන්න පුළුවන් අකුරු ගාන අකුරු 20යි හරිද අකුරු 20ට වඩා ගැව්වොත් මේ කොලම් එක වැඩ කරන්නේ නැහැ අපිට එරර් එකක් දෙනවා ඩේටාබේස් එකෙන් මෙහෙමයි මේක ඩිෆයින් කරලා තියෙන අකුරු 20කට හරිද මේක මේ කොලම් එකේ මේ ෆීල්ඩ් එකක් අපි ඩිෆයින් කරලා තියෙන අකුරු 20කට ඔය අකුරු 21ක් ගහලා තියෙනවා ඒ නිසා අපිට මේකට ඉන්ක්ලූඩ් කරගන්න බෑ කියලා එයා එරර් එකක් දෙනවා හරි එතකොට මේක සඳහා තියෙන කමාන්ඩ් ලිස්ට් එක ඊට පස්සේ දෙවෙනි මේ විදිහට එක දිගටම අපි මේකේ අපිට අපේ ටේබල් එකේ තියෙන කොලම් සෙට් එක අපි දාගෙන යනවා කොලම් නේම් එක data type එක මේ විදිහට අපි දාගෙන යනවා හරි මම මේක ඔයාලට කරලා පෙන්නන්නම් මේ තමයි සින්ටැක්ස් එක හරි මම හදන්න යන්නේ දැන් අර sdetail කියන ටේබල් එක මම හදන්න යන්නේ හරිද එහෙනම් මම ගහන කමාන්ඩ් එක තමයි create table කියන එක ගහලා ඊට පස්සේ මම table එකේ නම මම ගහන sdetail කියන එක ගහනවා මෙතන sdetail කියන්නේ student details කියන එක කෙටි කරන්න පුළුවන් තරම් අපිට කෙටි කරලා ගන්න පුළුවන් table වල name එක ඊට පස්සේ මම මගේ field එක මම පොඩ්ඩක් බලලා පෙන්නලා ඉන්නම් හරිද මේ පළවෙනි field එකේ පළවෙනි column එකේ තියෙන්නේ nic එක හරිද මම nic එකට මේ example විතරයි දාලා තියෙන්නේ nic කියන්නේ nic එක ඊට පස්සේ f name එක last name එක bod birth of date sex එක village එක city එක ඊට පස්සේ මෙතන අපි දාමු mobile කියලා මම මේක mobile කියලා ටෙලිෆෝන් එක වැඩි mobile කියන එක ඊට පස්සේ smart එක ගත්තාම මේකේ nic number එක maths එක science එක මේ table එකේ තියෙන මෙන්න මේ ටික තමයි මම දැන් කරගන්න යන්නේ අර මම ඒක පෙන්නන්නම් කරන විදිය හරි මම මෙතනට ආවා ඊට පස්සේ මම කරන වැඩේ table මම syntax එක ගාවා create table list run කියන එක ගහලා මම මෙතන define කරනවා මුලින්ම තියෙන column එක තමයි nic එක මතක තියාගන්න සාමාන්‍යයෙන් අපි database එකේ මම කිව්වා grammar ඒවා කරනකොට create table මෙන්න මේවා capital අකුරෙන් පුළුවන් මෙහෙමයි මේක madam කරන විදිහට තමයි අපි නම් එකේදී ලියනවා නම් ලියන්න වෙන්නේ අපි මේ සාමාන්‍ය standard විදිහට යන්නේ ඊට පස්සේ nic කියන එක ගහලා මෙන්න nic කියන column එක මම define කරන්න යන්නේ අපිට මම උකට දානවා int කියන data type එක හරිද ඒ කියන්නේ සංඛ්‍යා 9ක් පමණයි මේකේ එක field එකට මේ nic කියන column එකට include කරන්න පුළුවන් සංඛ්‍යා 9ක් විතරයි මෙන්න මේක තමයි field එක කියන්නේ මේ column එක කියන්නේ මේ පහළ තියෙන එක field එක කියන්නේ මෙන්න මේ තනි එකක් නැත්නම් field එක කියන එක සමහර අය දන්නේ නැහැ field එක කියවට මොකද්ද කියලා හරිද මේකම නෙමෙයි field එක කියන්නේ මෙන්න මේක තමයි field එකක් කියන්නේ column එක මේක row එක මේක field එකක් කියන්නේ මේ ඒ දෙක මැද්දෙන් ඡේදනය වෙන එක. එතකොට මේ field එක ඉලක්කම් 9ක් සම්බන්ධ වෙන විදිහට ගහන්න කියලා මම කියන්නේ. ඊට පස්සේ මම යනවා f name එක. f name කියන්නේ first name එක. first name එක name එකක් දෙනවා නම් අපි virtual වලින් තමයි දෙන්නේ සාමාන්‍යයෙන්. වාචා මම මේකට දෙනවා 20ක්. ඒ කියන්නේ අකුරු 20කින් යුක්ත නමක් තමයි first name එක විදිහට වදින්නේ. ඊට පස්සේ last name කියන එක දෙනවා. last name එක දීලා ඒකෙත් define කරනවා virtual ඊට පස්සේ අපි දන්නවා birth of date එක bod කියන එක මම දෙනවා මේ bod මේ ඊට පස්සේ මේ සාමාන්‍යයෙන් birth of date කියන එක ගත්තාම ඒක date එකනේ එතකොට SQL වලින් date වලට වෙනම data type එකක් එයාලා දීලා තියෙනවා හරිද මේක මේ MySQL වල date කියලා මේ විදිහට ගැහුවට ඔයාලට දෙන්න පුළුවන් එහෙනම් date එකේ define කරන්න පුළුවන් මෙතන මෙහෙම ඔන්නෝම එක වරහනක් දාලා මේකේ date එකක් ගත්තාම මේකේ define කරන්න එහෙම define කරන system එකක් තියෙනවා ඒක මම කියලා දෙන්න ඒක ඔයාලා හොයන්න මොකද ඒක ටිකක් කියලා දෙන්න මට අපහසුයි ඒක ගොඩාක් ලොකු කාලයක් දැනට මේ data මේ date කියන data type එක විතරක් මතක තියාගන්න මොකද මේ site වලත් මම හිතන්නේ මැඩම්ගේ site වලත් එච්චර ලොකුට data type එක ගැන කියලා නැහැ. නමුත් data type එක ඉතාමත් විශේෂයි. මොකද data type එක එක විදිහට දාන්න පුළුවන්.
උදාහරණයක් 1995 12යි 15 කියන එක මම ඔය කිව්ව විදිහට සංඛ්‍යාවෙන් ගහන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට පස්සේ ඒකට අපි එන්ටර් කරන ටයිම් එකත් එක දාන්න පුළුවන්. එහෙම නැත්නම් අර අපි කියන්නේ මේ 17යි 12යි 2005 අන්න ඒ වගේ ටයිප් එකකට ඇතුළත් කරන්න පුළුවන් ඩේටාබේස් එකට. හරිද? මෙතනදී ෆෝමැට් එක හදන්න තමයි තියෙන්නේ. නමුත් දැනට මතක තියාගන්න මේ ඩේට් කියන ටයිප් එක ඔය විදිහට දාන්නේ. හරි ඊට පස්සේ සෙක්ස් කියන එක. එතකොට දැන් සෙක්ස් කියන එක ඔයාලා මෙතන ගත්තොත් එimhe ඔයාලට පේනවා මෙන්න මේ මෙතන මේ සෙක්ස් වල තියෙන එක අකුරයි. මේ ෆීල්ඩ් එකේ තියෙන එක අකුරයි. එහෙනම් මට මේක එක අකුරකට ඩිෆයින් කරපුවාම ඇති. එතකොට එක අකුරකට මම ඩිෆයින් කරනවා නම් මම ඔකට යූස් කරන්නේ data type එක පොඩි. ඒ කියන්නේ memory capacity එක අඩු data type එකක්. මම ඒකට define කරගන්නවා char කියන එක. char වලට වැඩිය වාචා කියන එක එහෙම නැත්නම් මේ තියෙන්නේ char කියන එකට වැඩිය වාචා කියන එකේ memory location එක වැඩි. හරිද? එතකොට memory යෙන් ගන්න ඉඩ ප්‍රමාණය වැඩි. ඒ නිසා මම දැන් sex කියන එක මට එක අකුරයිනේ ඕනේ. එක අකුරයි හින්දා මම char කියලා ගන්නවා. නාලා මම මේක define කරනවා එක අකුරකට එක size එක. ඊට පස්සේ මම ගන්නවා village කියන එක. village එක ගත්තාම ඒකත් ඇවිල්ලා vircha ඒක මම define කරනවා සාමාන්‍ය village එක. ඒකත් මම 20 කට දාන්නම්කෝ. හරිද? 20 කට දානවා. ඊට පස්සේ තියෙනවා city එක. city එකත් මම දාන්නේ vircha. මොකද සංඛ්‍යාංක වලින් ඕනේ. මේවල මේ එක අකුරක් හරි වෙනස් එකයි කියන්නේ ඔය දැන් data type එක මෙහෙම type කරනකොට එක අකුරක් හරි මග යනොත් එහෙම ඊළඟට query එක වැඩ කරන්නේ. ඔය query එක කියන්නේ ඔය දැන් ඔය ගහගෙන යන එක තමයි query එක කියන්නේ. එතකොට මෙච්ච මේකත් මම ඉස්සර දාන්නවා. ඊට පස්සේ මට ඕනේ mobile එක. sorry. mobile එක ගත්තාම මම මේකට දැන් දානවා int කියලා data type එක දාලා මම මෙතනට සාමාන්‍යයෙන් අපේ ටෙලිෆෝන් නම්බර් එක ඉලක්කම් 10ක් තියෙනවා. ඒ හින්දා 10 දානවා. හරි. දැන් මේ තමයි query එක. හරි. හරි. මේ තමයි අපි දැන් table එක create කරන්න යන්නේ student data s details කියලා table එක create කරන්න යන්නේ create table කියන command එක යටතේ මම nic එක in data type එකෙන් size එක නමයක් දාලා දෙනවා. first name එකට f name කියලා first name කියලා ගහන්න ඕනේ නැහැ. අපි පුළුවන් තරම් මේවල column කැටි කරනවා. මොකද query එකේ මේ password සහ PHP වල පාවිච්චි කරන password f name අපිට ඕන මේක පුළුවන් fn m කියලා දාන්න. මෙතන lnm කියලා දාන්න. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? දැන් මේ තමයි මම මේව කරගත්ත එක. enter කරලා බලමු මොකද වෙන්නේ කියලා. array එකක් ආවා. පන්දාව array එක. check the menu just for the version the right index and yeah. හරි. පුළුවන් නම් කියන්න බලන්න මේක මොකක්ද ආවේ array එක කියලා. මේ query එකේ තියෙන error එක මොකක්ද කියලා සාමාන්‍යයෙන් හිතන්න බලන්න. හරිද? දැන් මේ ඇවිල්ලා තියෙන you have error in SQL syntax. Check the manual that corresponding MariaDB version that the right syntax of the near available at line first එකේ මේකේ පොඩි වැරද්දක් තියෙනවා. වැරද්ද මොකක්ද කියලා නිකන් හිතන්න පුළුවන් කාට හරි. මොකද වැරද්ද කියලා? int එකට 9ක් දීලා තියෙනකද nic? නෑ int එක 9ක් නෙමෙයි int එකට දෙන්න පුළුවන් සාමාන්‍යයෙන් ලොකු ගාණක් දෙන්න පුළුවන් ඒක ප්‍රශ්නකුත් නෑ. මේ චූටි ප්‍රශ්නයක් තියෙනවා. චූටි syntax error එකක් තියෙනවා. syntax error එකක්. ඒ කියන්නේ දැන් මෙතන මේ කියනවා you have an in your SQL syntax. ඒ කියන්නේ දැන් syntax එකක් තියෙනවානේ. සාමාන්‍යයෙන් grammatically මේ command එක ගහන්න syntax එකක් තියෙනවා. ඒ syntax එක මේ ගහලා තියෙන ඒවල data type වල case එක ගන්න දීලා තියෙන මේ තියෙන්නේ BOD එකට මේ තියෙන්නේ date හරිද? මේ තමයි පොඩි චූටි වැරදි. හරිද? දැන් එහෙම data type එකේ case එකක් තියෙනවා නම් මේක යටින් වැටෙනවා. තව data type එකේ case එකක් තියෙනවා මෙහෙම. දැන් මේ තියෙන්නේ කියලා තියෙන්නේ SQL එකේ syntax එකේ error එකක්. ඒ කියන්නේ මෙන්න මේ query එක
මේ සම්මත විදිහට ගහලා නැහැ. ඒ කියන්නේ අඩුම තරමේ මොකක් හරි තැනක එක අඩුවක් තියෙනවා. හරිද? එක්කෝ බ්‍රැකට් එකක් නැහැ නේද අන්තිමට? අන්තිමට බ්‍රැකට් එකක් නැහැ. හරිද? මෙතනින් අරපු බ්‍රැකට් එක මෙතනින් වහලා නැහැ. අන්න ඒක තමයි error එක. දාලා බලමු හරියද කියලා. නැත්නම් ආයෙ එකක් එන්නද? හරි ඔන්න. දැන් පේනවනේ චූටි මිස්ටේක් එකක් ඇති අපිට query එක run වෙන්නේ නැහැ. ඒ වගේම තමයි query එකේ මොකද්ද වැරද්ද කියලා හරියට identify කරගන්න පුළුවන් මෙන්න මේ එන error එකෙන්. You have an SQL syntax. You have an error in your SQL syntax. ඒ කියන්නේ SQL syntax වල වගේ වැරද්දක් තියෙන්නේ. ඒක check කරන්න කියලා කියනවා. දැන් බලන්න මෙතන තිබ්බ වරහන මෙතනින් වහන්න ඕනේ. දැන් අපිට හිතෙන්නේ මේක මෙහෙම එක දිගට ගහගෙන යනකොට මෙතනින් අමතක වෙලා මේ වරහන වැහුවට පස්සේ මෙතනින් අරපු වරහන්නේ මේක නෑ. මෙතනින් වහන්න ඕන වරහන මෙන්න මෙතනින් ඇරලා තියෙනවා. ඒ වරහන වහලා නැහැ. හරි. දැන් ඔන්න පළවෙනි ටේබල් එක හරි. මම මේක පෙන්නන්නම් ඊට පස්සේ මේ දැන් අපි කලින් දැන් මේ ටේබල් එක ක්‍රියේට් කරන්න කලින් අපි මෙන්න මේ show tables කියන එක අපි කතා කරානේ. ඒත් ඒ කියන්නේ මේක මේ database එකේ තියෙන tables එක පෙන්නන්න. මම මේ command එක ආයෙ පාරක් ගන්නවා. දැන් අපි table එක හදුවනේ. ඒ හදපු table එක පොඩ්ඩක් බලා ගන්න. අපි ගන්නවා command එක. හරි. ඔන්න දැන් අපිට තියෙනවා ඉස්සෙල්ලා මෙතනින් ආවේ empty set කියන මේ output එක. නමුත් දැන් අපිට sdetails කියලා table එකක් ඇදලා දෙනවා. මේ විදිහටම මම මගේ අනිත් table එකත් හදා ගන්නම් ඉස්සෙල්ලාම. හරි. මෙතනින් තියෙනවා smart කියලා table එක. smart table එකත් මම ওই විදිහටම හදා ගන්නම්. මෙන්න මේක අවබෝධුන් නැත්නම්. හරිද? මේක අවබෝධුන් නැත්නම් මේක බලා ගන්න මේක පොඩි එකක් තියෙනවා. හරිද? මේ table එකේ smart mark details ගන්න තමයි මේක දාන්නේ. ඊට පස්සේ බලනවා create table smart. එතකොට මේකේ syntax එක open bracket එක ඊට පස්සේ close bracket එක තියෙන්න ඕනේ. ඔයාලට ඒව අමතක වෙයි කියලා ඉතින් මෙතනම දාගන්න close bracket එක. හරිද? ඊට පස්සේ පොඩ්ඩක් දිග ඇරලා ගහන්න. එතකොට හරි. ඊට පස්සේ nic එක int කියන data type එකෙන් මෙතන තියෙන nic එකම තමයි මෙතනක් තියෙන්නේ. ඔයාලා පේනවා මෙන්න මෙතන තියෙන nic එකමයි මෙතනක් තියෙන්නේ. ඒ නිසා මම මේ table එක මම පස්සේ join කරනවා. join කරනකොට මේ table එක join කරනකොට මේ table එකේ data type දෙක සමාන වෙන්න ඕනේ. join ගන්නකොට ඒවල ලොකු උල්සගයක් තියෙනවා. ඒව ඔයාලා එමෙ ස්ටඩි කරන්න. ඊට පස්සේ match මම මාක්ස් දාන්න යන්නේ. එතකොට මට මාක්ස් දානකොට මට අවශ්‍ය වෙනවා මම දන්නවා උපරිම සංඛ්‍යාව 100. අවමය බිඳුව. එහෙනම් උපරිම 100 නම් මම දන්නවා මගේ int කියන data type එකේ size එක මම දාන්න ඕනේ 3ට. මොකද 4ට දැම්ම කියලා මට වැඩක් නැහැ. 4ට දාපුවම වෙන්නේ මගේ RAM එකේ ඉඩ හිරණ එක විතරයි. මොකද මේ query run කරනකොට RAM එකට ගිහලා තමයි query run කරනකොට RAM එකේ ඉඩ ප්‍රමාණය වැඩි වෙනවා. ඊට පස්සේ science int කියන data type එක දාලා මම ඒක 3 define කරනවා. දැන් මම මේව කරනවා. හරි. හරි මේක run වෙන්න කලින් මට කියන්නකෝ මෙන්න මේකේ error එකක් තියෙයිද නැද්ද? මෙන්න මේ query එකේ error එකක් තියෙයිද නැද්ද? run වෙන්න කලින් මම අහන්නේ. කමාවක් ඒකක් තියෙනවා. කමාව අන්තිමට තියෙන කමාව. කමාව තිබ්බොත් අවුලක් නේද? ඔව්. කමාව තිබ්බොත් අනිවාර්යෙන් අවුලක් යනවා. ඔන්න syntax එකේ error එකක් එනවා. හරිද? මතක තියාගන්න ඔය දැන් PHP වලදී query ගහනකොට සමහරක් වෙලාවට අමතක වෙලා මෙතන මෙන්න මේ කමාව එහෙම ගහනවා. ඒ ගහපුවම query run වෙන්නේ නැහැ. හරි ඊට පස්සේ error එක හොයනවා මොකක්ද error එක කියලා. හරිද? මතක තියාගන්න ඕන දැන් දෙවෙනි error දැන් පළවෙනි error එකේ syntax එක ආවා වරහණක් නැතුව. දැන් මෙතන කමාවක් වැටිලා. හරිද? ඔය errors මතක තියාගන්න. හරි? හරි. ඔන්න දැන් මේ query එකත් හරි. ප්‍රශ්නයක් නැහැ. query එක ඕකේ. row affected කියලා වැටෙනවා. ප්‍රශ්නයක් නැහැ. හරි. මේකත් දැන් අපි බලමු මේ හදපු table එක. command එක තමයි show table කියන command එක.
show tables අපම ඔන්න දැන් අපි අපේ ස්කූල් කියන database එක ඇතුලේ හදලා තියෙන s details කියන table එක සහ s mark කියන table එක පෙන්වනවා. හරි. ඔන්න දැන් අපි කතා කරා. එතකොට ඔයාලා දැන් අවබෝධයක් ගන්න පුළුවන්. පළවෙනි අපි කතා කරා database එකක් ඇතුලේ තියෙන tables කොහොමද බලන්නේ. ඊට පස්සේ කොහොමද database එකක් database එකක් ඇතුලේ table එකක් create කරන්නේ කොහොමද කියන අදහස එන්න ඇති කියලා මම හිතනවා. හරිද? මේකේ syntax එකම ඔයාලා ලියා ගත්තා නම් ඒක ප්‍රශ්නයක් නෑ. අන්තිම presentation එක වගේ. ඊට පස්සේ දැන් මේ table එක ගත්තාම දැන් අපි table එකක් හැදුවා. ඊට පස්සේ table එක බලන්න, ඒ කියන්නේ tables බලන්න පුළුවන්. හැබැයි දැන් ප්‍රශ්නයක් තියෙනවා අපි data insert කරනකොට අපි දමු දැන් මේක අපි ඔහම මේව කරාට පස්සේ මේක මොකක් හරි වෙලා අපි clear වෙනවා. clear වුණාට පස්සේ අපි දැන් define කරගත්ත data types එක අපිට මතක නැති වෙනවා. හරිද? අපිට බලන්න වෙනවා අපි data enter කරන්න කලින් මොකද්ද මේ column එකේ තියෙන data type එක මොකද්ද? මේකට කොයිතරම් value එකක් දාන්න පුළුවන්ද කියන දේ අපි බලන්න ඕනේ. හරිද? මේ බැලීම සඳහා command එකක් දීලා තියෙනවා මේ table එකේ structure එක බලන්න. හරිද? මෙයා basic table syntax. එතකොට අපි හිතමු අපිට දැන් අපි මෙන්න මේ විදිහට දෙනවා හරි. අපි හිතමු මොහොම වුණා කියලා. එතකොට අපි දන්නවා උඩ දැන් මොකුත් නැහැ කියලා හිතන්න. හරිද? හරි. දැන් table ටික තියෙනවා. මේ table වල structure එක බලන්න ඕනේ. දැන් company එක කියලා company එක database එකක් access කරලා වා ඒ database එකේ තියෙන මෙලෝ මගුලක් ගන්න. හරිද? වා database එක ඇතුළට යන්න දන්නවා command set එක දන්නවා. හැබැයි වා ඊට පස්සේ ගිහලා බලන්න ඕනේ ඒ tables වලට data enter කරන්න කලින් ඒ tables වල තියෙන structure එක මොකක්ද කියන්නේ. structure එක බලන්න command දෙකක් දැන්ට තියෙනවා. එකක් තමයි description desk කියන command එක. desk කියන command එක ගහලා මෙතන ගහනවා අපි table එකේ name එක. හරිද? මේ ඇවිල්ලා syntax එක. හරිද? table name එක. මේ තමයි syntax එක. හරි syntax එක වෙනයි query ගහන එක වෙනයි ඈ. මේ තියෙන්නේ ඔයාලා කැමති නම් ලියා ගන්න. දැන් කොල්ලේක නිකන් කටු ගාලා ලියා ගන්න මේ තමයි table එක බලන්න තියෙන එක මේ එකක් මම දැන් මේක ඔයාලට පෙන්නන්න කොහොමද වැඩ කරන්නේ කියලා. desk කියන එක ගහලා අපි මෙතන ගහනවා table එකේ නම මම ගහනවා SD details. අනික තමයි මෙන්න මෙහෙම එකක් තියෙනවා තව. දැන් බැරිලා ඔයාලා මෙහෙම table එක ගහනවා කියන්නකො. දැන් SDE කියලා ගහපුවම සමහරක් වෙලාවට ඔයාලා database එකේ නම මතක වෙනවා. හරිද? ඔයාලට හිතා ගන්න වෙන database එකේ නම සමහර ඉන්න මිනිස්සු database එකේ නම දානවා එන දිගට. එතකොට ඒවා ගහන්න කිව්වහම එක අකුරක් වැරදුනොත් එහෙම ඒක error එනවා. ඒ නිසා අපි කරන්නේ දැන් ඔහොම desk කියලා ගහලා අපිට පුළුවන් අපි s කියලා ගමු. s කියලා ගහලා s නමින් තියෙන database එක බලන්න අපි tab එක කරනවා. keyboard එකේ tab එක කියලා key එකක් තියෙනවා. tab එක කරනවා. අහුට එන්නේ නැහැ කියනවද? වැඩි කරන්නේ මේකේ යටි ගියේ. ආයෙක උන්නේ නැහැ. හරි එතකන් මෙන්න මෙහෙම ගන්න. නේ විදුසන් ඔව්. මේ ඕකේ ඩෙස්ක් කියන එක මේ MySQL වල කියන්නේ ඒක Oracle නේ MySQL ඒක එනවද MySQL වල description තමයි එක? desk එන්නේ. මේ describe කියන එක එන්නේ Oracle වල අයියා. ඔය දෙකම වැඩ ඒතර describe කියලා අපි ගහනවා ඔව් describe කියලා ගන්න පුළුවන් disk කියලා ගන්න පුළුවන්. මම ඒකයි කිව්වේ ක්‍රම දෙකක් තියෙනවා කියලා. මේ මට තප්පර දෙක කීපයක් දෙන්න මම ඒක එක්ස්ප්ලেইন කරන්න. එතකොට s details කියලා ගහලා අපි enter කරනවා. enter කරුවම මෙන්න දැන් තියෙනවා s details hello field එක නම් තියෙනවා. ඇහෙනවනේ? hello හරි stuck වුණා connection problem CET me demonstrator interview at the Open University will be held to enter placing the graduate to know who have computer teacher skills to complete the biodata and certificate. CETME demonstrator interview at the Open University will be held on 27 August. Please inform the graduate to know who have computer literary skills to come for the walk-in interview. The biodata and your name will be
හරි මෙහෙමයි ආතල් ගන්න එපා මං කැමති නෑ හරි එතකොට දැන් මේ තියෙන ටේබල් එකේ ස්ට්‍රක්චර් එක ඇවිල්ලා තියෙනවා මේ තියෙන්නේ NIC කියන කොලම් එකේ තියෙන නික් කොලම් එකේ තියෙන data type එක ඊට පස්සේ මේ null කියන්නේ his හරිද ඒ කියන්නේ අපි row එකක් include කරනකොට අපි හිතමුකෝ බැරි වෙලා හරි අපිට NIC number එක enclose කරන්න හම්බෙන්නේ නැහැ එහෙම වුණොත් අපි ඒ field එක හරිද ඒ field එක අපි his තියාගන්න ඕනේ හරිද දැන් අපිට පුළුවන් table එකක් define කරනකොට අනිවාර්ය දේවල් not null කරන්න ඒ කියන්නේ හිතන්නකෝ දැන් primary key එකක් ගහනවා නම් primary key කියන command එක ඒක keyword එක වැදුනහම අනිවාර්යෙන් ඒ field එක history තියන්න බෑ හරිද මේවා ප්‍රශ්න මේක කතා කරලා තියෙන මම ඉතින් කතා කරන්න යන්නේ හරිද ඊට පස්සේ මේ null කියන්නේ his ලා තියනවද නැද්ද කියන එක දැන් මේවා ඔක්කොම yes yes දීලා තියෙන මේ කිසිම rule එකක් දීලා නැහැ table එකට කිසිම rule එකක් දීලා නැහැ rules දීලා නැති එක තමයි මෙතන yes කියලා වෙන්නන්නේ key කියන්නේ එක්ක primary key එකද unique key එකද foreign key එකද ඒ විදිහේ keys තියෙනවා ඒවා ඊට පස්සේ default එක සාමාන්‍යයෙන් අපිට පුළුවන් මේ මෙන්න මේ field එක default එකක් දෙන්න. ඒ කියන්නේ බැරි වෙලා හරි අපි query එකක් අපි database එකට record එකක් include එහෙම නැත්නම් insert කරනකොට ඒ record එකේ මොකක් හරි තැනක අපිට ඇත්තටම data එකක් නැහැ ඒකට enter කරන්න. එතකොට අපි කරන වැඩේ ඒකට default data එකක් අපිට දාන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් එහෙම දැන් sex එක ගත්තොත් එහෙම කවුරු හරි කෙනෙක් ඉන්නවා මේ මේල්ද ෆීමේල්ද කියලා එයාට සඳහන් කරන්න හිතෙන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම දැන් අපි හිතමු රෙකෝඩ් එකක් ඉන්ක්ලූඩ් කරනකොට ඩිෆෝල්ට් අපිට දෙන්න පුළුවන් එයා එක්ක මේල් කෙනෙක්. එහෙම නැත්නම් ඩිෆෝල්ට් සාමාන්‍යයෙන් අපිට එයාට දෙන්න ඩිෆෝල්ට් විදියට දෙන්න පුළුවන් ෆීමේල් කෙනෙක්. එහෙම නැත්නම් අද කියලා අපිට දෙන්න පුළුවන්. ඊට පස්සේ එක්ස්ට්‍රා අමතර කරුණු මොනවා හරි කමෙන්ට් සෙක්ෂන් එකක් තියෙනවාද එන්නේ ඒක. හරි දැන් පළවෙනි කමාන්ඩ් එක තමයි disk details කියන එක. මේක වැඩ කරනවා MySQL වලත් Oracle වලත්. ඊළඟ කමාන්ඩ් එක තමයි describe කියන එක. describe කියන එක කෙටි කරලා තමයි desk කියන එක හදලා තියෙන්නේ. හරිද? ඔය දෙකම වැඩ කරනවා. details. ඔය දෙකම එකම කමාන්ඩ් එක. මේ database එකේ ඔයාලා tables වල තියෙන rules එහෙම පොඩ්ඩක් හොයලා බලන්න rules එහෙම හුඟක් වෙනස්. හරිද? මම දැන් මේ කරන්නේ ඔයාලට basically අවබෝධයක් දෙන්න. මොකද නැත්නම් මේ details කියනවා මේවා සාමාන්‍යයෙන් plural වලින් ගන්න ඕනේ singular වලින් ගහන්නේ නැහැ. plural වලින් තමයි ඔක්කොම table නම් වෙන්නේ. ඒකට දෙන වෙනම entity relationship වල දෙන entity relationship terminology වල දෙන වෙනම rules තොගයක්. කතා කරන්න බෑ දැන්. හරි. එහෙනම් දැන් ඔන්න basic table basic process එක යටතේ තුනක් කතා කරලා දැනට එකක් තමයි database එක ඇතුලේ existing tables බලන්න දෙවෙනි එක තමයි අලුතෙන් table එකක් create කරන්න create කරපු table එකේ හෝ පවතින table එකක structure එක කොයි වගේ structure එකක්ද තියෙන්නේ කියලා බලන්න හරිද හරි දැන් මම කරනවා මෙන්න මෙහෙම වැඩක් ඊළඟට තියෙන table වල තියෙන basic syntax එකක් තමයි මේ table එකේ name එක change කරන එක. හරිද? table එකේ නම වෙනස් කරන්න පුළුවන් අපිට. අපි හිතන්නකෝ දැන් අපි table හදාන යනවා. නමුත් වැරදිලා අපි table එකක් සකස් කරනවා. හරිද? එතකොට ඒ table එකේ නම අපිට rename කරන්න පුළුවන්. rename කරන්න ගන්න table එකේ syntax එක තමයි මෙන්න මේක. අපිට පුළුවන් alter කියන keyword එක පාවිච්චි කරන alter table ඊට පස්සේ මම ඉස්සෙල්ලා syntax එක ගන්නම් පස්සේ ඔයාලට command එක කියලා දෙන්න. හරිද? alter table ඉස්සෙල්ලාම all table එකේ නම all table එකේ name එක ඊට පස්සේ ඒක rename කරනවා. rename කියන keyword එක ගහලා rename as මෙන්න මේ command එක rename as ඊට පස්සේ අපි ගහනවා new table name එක. හරිද? ඔන්න ඕක තමයි syntax එක. හරිද? table name all table name එක ඒ කියන්නේ පරණ දැනට පවතින table එකේ නම ඊට පස්සේ rename as කියන command එක ගහලා ඊට පස්සේ new table name එක. අලුතෙන් ඒ table එකට එන්න ඕන නම. මම මෙතන s mark
ස්මාර්ට් කියන ටේබල් එකේ නම මම වෙනස් කරන්නම් මෙන්න මෙහෙම. අන්දරට මේක මෙතන වෙනවලු පොඩ්ඩක් මෙහෙම පෙන්නන්න. සින්ටැක්ස් එක මේක. හරි. සින්ටැක්ස් එක මේක. දැන් ගහන්න යන කමාන්ඩ් එක. මට ඕන කරනවා folder table මට ඕන කරනවා smart කියන ටේබල් එකේ නම මට වෙනස් කරන්න ඕනේ rename කරගන්න ඕනේ rename as rename කරගන්න මට smoke කියලා. එතකොට smart කියන ටේබල් එකේ නම smoke විදිහට ආරෝ ගන්න යන්නේ. හරි. ඔන්න දැන් ඔයාලා බලන්න මේ query එකත් okay වුණා. ඒ කියන්නේ smart කියන ටේබල් එකේ නම table name එක smoke කියලා වෙනස් වුණා. අපි ඒක වෙනස් වුණාද කියලා බලන්න අපි කරන්නේ මොකද්ද? show table කියලා command එක ගන්න. හරි ඔන්න දැන් ඔයාලා පේනවා දැන් අපේ ටේබල් එකේ ඉස්සලා තිබ්බ නම smart දැන් මේක ටේබල් එකේ නම වෙනස් වෙලා දිනවා smoke කියලා. හරි. දැන් මට ඕනේ ඊළඟට මම smoke කියන එක කොහොම තියාගන්න මම වෙනස් කරන්න යන්නේ. හරි. දැන් ඔන්න අලුත් එකක් ඉගෙන ගත්තා. ඒ තමයි ටේබල් එකේ name එක change කරන්න. ටේබල් එකේ name එක මෙන්න මේ all table alter table ඊට පස්සේ all table name එක rename as new table name එක විදියට දැම්මා. හරි ඊළඟට දැන් මම කරන්න යන්නේ දැන් අපි ටේබල් හදනවානේ ටේබල් හදනවා කියම අපිට ටේබල් delete කරන්නත් පුළුවන් වෙන්න ඕනේ. දැන් database එකක් ඇදුවා database එක delete කරන්න. database එකක් හදන්න create database ඊට පස්සේ name එක දුන්නා ඊට delete කරන්න drop database table එකේ මේ database එකේ නම දුන්නා. එතකොට මෙතන table එක create කරනකොට ඒකට දාලා data type මනම් සේරම දානවා. හැබැයි database මේ table එක delete කරනකොට එක command එකෙන් අපි මුළු table එකම අයින් කරනවා. මට දැන් ඕනේ smoke කියන table එක school කියන database එකෙන් අයින් කරලා දාන්න මම කරන්නේ මට පුළුවන් drop table අරද කලින් ගැව්වේ drop database table එකේදී drop table syntax එක තමයි මෙන්න මේක table name එක දාලා මෙන්න මේක require කරන්න ඕනේ. අනිවාර්යෙන් ඔය මේ semicolon එක ඕනේ කරනවා PowerShell එකේ. drop table කියන මේක තමයි command එක කැමති කට්ටිය මම කියන්න. හරි මම ඊට පස්සේ මෙතන ගහන්නම් මට ඕනේ smoke කියන table එක අයින් කරගන්න drop table smoke මතක තියාගන්න අනිවාර්යෙන් table එක අයින් කරනවා නම් ඒ table එකේ තියෙන database එකට ගිහින් ඉන්න ඕනේ. database එකේ එළියේ ඉඳගෙන database එක ඇතුලේ තියෙන tables මොකොත් වෙනස් කරන්න බෑ. හරිද? කිසිම වෙලාවක එහෙම බෑ. ඒ කියන්නේ අනිවාර්යෙන් database එක ඇතුළට ඇවිල්ලා තමයි මේ tables access කරන්න ඕනේ. එහෙම නැත්නම් database එකෙන් එළියේ ඉඳගෙන වැඩ කරන්න බෑ. campus එකේ එළියේ ඉඳගෙන යන lectures වලට අහුම්කම් දෙන්න බෑ වගේ තමයි lecture එකට campus එක ඇතුළට ගිහිල්ලා බලන්න ඕනේ. හරි drop table smoke කියන එක ගාලා මම enter කරනවා. enter කරාම හරි my query එක okay වුණා. දැන් අපි බලමු smoke කියන table එක අපේ database එක ඇතුළේ තියෙනවද කියලා. command එක තමයි show tables කියන command එක. syntax එක කාන් show දැන් මගේ තියෙන්නේ ඔන්න ඔයාලට පේනවා මෙන්න මේ table එක විතරයි තියෙන්නේ table in school කියන එක එතකොට s details විතරයි තියෙන්නේ ඒ වගේම තමයි හරි දැන් ඔයාලට දැන් ඒක පැහැදිලිනේ මේක ප්‍රශ්නයක් නෑ හරි දැන් මේක මම ආයෙ පාර කර මගේ ස්මාර්ට් කියන ටේබල් එක මම දාගන්න මට ඕනේ කරනවා හරි ඊළඟට මේ ටේබල් එකේ තියෙන තව දෙයක් තමයි බැරි වෙලා දැන් අපි ඔයාලා හිතන්න ඔයාලා කම්පැනි එක වැඩට යනවා ඔයාලා ඩේටාබේස් කම්පැනි එක වැඩට යනවා ඔයාලට කෙලින්ම දෙනවා මුළු ඔරිජිනල් ඩේටාබේස් එක හරිද ඔරිජිනල් ඩේටාබේස් එකක් අපි හිතමු ABC කම්පැනි එකේ ABC කියලා ඔරිජිනල් ඩේටාබේස් එකක් තියෙනවා ඔරිජිනල්ම ඩේටාබේස් එක ඔයාලට දෙනවා මේක හරි ඔයාලා එන ඇක්සස් කරන්න මට මේක මෙහෙම ඩීටේල්ස් වගේක් තියෙනවා එඩිට් කරගන්න ඕනේ මේක අප්ඩේට් කරලා දෙන්න ඩේටාබේස් එක කියලා අපිට කියනවා කිසිම වෙලාවක ඔරිජිනල් අපි ඩේටාබේස් එකක් ගත්තම ඒ ඩේටාබේස් එකේ ඇතුලේ තියෙන ඔරිජිනල් ටේබල් අපි කිසිම වෙලාවක එකපාර එහෙම නැත්නම් අපි දන්නේ නැත්නම් අපි වැඩ කරන්න දන්නේ නැත්නම් කිසිම වෙලාවක අපි ඔරිජිනල් ටේබල්ස් යූස් කරන්නේ නැහැ අප්ඩේට් කිරීම සඳහා හරිද එහෙම නැත්නම් data include කිරීම සඳහා අපි දන්නේ නැතිනම් අපි SQL හරිය මේව ගැන දන්නේ නැත්නම් අපි එහෙම edit කරන්නේ නැහැ අපි කරන්නේ මුලින්ම ඔරිජිනල් ටේබල් එකේ කොපියක්
වෙනම ගන්නවා. ඔරිජිනල් ටේබල් එකේ ඩුප්ලිකේට් එකක් අරගෙන එහෙම නැත්නම් ඔරිජිනල් ටේබල් එකේ තියෙන ඩේටාත් එක්කම කොපියක් අපි වෙනම ගන්නවා. ඒ කොපිය අරගෙන තමයි කොපිය තමයි අපි එඩිට් එක කරන්නේ. කොපිය සම්පූර්ණ එඩිට් එක කොපිය එඩිට් එක සම්පූර්ණයෙන්ම කරලා ඊට පස්සේ අපි අහනවා මේ අදාළ මැනේජර් කෙනෙක් හරි මෙයාගෙන් හරි මෙන්න මේ එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් ජොබ් එකට යන අපි ටෙක්නීෂියන් කෙනෙක් විදියට යන්නේ. ඒතකොට අපිට කලින් ඉන්නවා මේ ICT executives ලා යාලා ඉන්නවා. ඒතකොට යාලාගෙන් අහන්න ඕනේ කියලා මේ අත්වත් කරන data ටික හරියද මට මේක ඔරිජිනල් විදියට හදා ගන්න ඕනේ කියලා. ඊට පස්සේ ඩුප්ලිකේට් කරපු database tables ටික ආයෙ පාරක් ඔරිජිනල් විදියට රීනේම් කරලා ඒකට දාලා foreign key ඒව දාන එක තමයි කරන්නේ. හරිද? එතකොට දැන් මට ඕන කරනවා මගේ ටේබල් එකක් මගේ ඔරිජිනල් ටේබල් එක මට කොපි කරගන්න ඕනේ ඩුප්ලිකේට් කරගන්න ඕනේ. එතකොට SQL වලින් ෆන්ක්ෂන් එකක් දීලා තිනවා ටේබල් එකක් data එක්කම සම්පූර්ණයෙන්ම කොපි කිරීමේ පහසුකම. හරිද? එතකොට ඒකේ syntax එක එන්නේ මෙන්න මේ විදියට. අපිට පුළුවන් create table කියන command එකම තමයි පාවිච්චි කරන්නේ. create table copy table එකේ නම මම මෙතන දාන්නේ copy table name ඊට පස්සේ as ඊට පස්සේ අපිට තියෙන පොඩි subquery එකක් ගහන්න ඒ තමයි මම තව select එක කතා කරන්නේ නමුත් ඔයාලා select කෙනෙක් ගැන පොඩි අවබෝධයක් ඇති කියලා මම හිතනවා select තරුව from table name ඔන්න ඕක හරිද create table copy table names හරිද table name අලුතෙන් කියන්නේ එහෙම නැත්නම් copy duplicate table එකේ නම මේ තමයි original table එකේ නම table name එක කියන්නේ මේ original table එකේ නම මේ තියෙන duplicate table එකේ නම command එක තමයි create table එක අලුතෙන් හදන්න copy table name original table එක එහෙම නැත්නම් මේ තියෙන මේ name එක දෙවෙනි duplicate table එකේ නම ඊට පස්සේ මේකේ තියෙන select from table name original table එකේ තියෙන data ඔක්කොම ටික අරගෙන අද original table එකේ තියෙන data ඔක්කොම ටික අරගෙන මෙන්න මේ copy table කියලා අලුතෙන් table එකක් සකස් කරන්න එක. මේක තමයි syntax එක. තියාගන්න මම original code එක ගහන්නම්. මට ඕන කරනවා දැන් table එක හදාගන්න මම s details කියන table එකේ තියෙනවා මගේ s detail කියන table එකයි ඊට පස්සේ smart කියන table දෙක තියෙනවා table දෙක මම මේ table එකේ duplicate ගන්න යන්නේ මම s detail කියන එකේ duplicate එක copy s details කියලා දා ගන්නවා හරිද එතකොට create table copy s detail as select තරුව කියන එකේ තරුව කියන්නේ මුළු database එක නෙමෙයි මුළු table එකම table එකේ තියෙන දත්තත් එක කියන්නේ whole table එක කියන්නේ from sdetail දැනට මම මගේ sdetails කියන table එකේ ඇතුලේ data නැහැ නමුත් structure එක පිටින්ම මම කිව්වා මුළු table එකේම copy එකක් එන්නේ කියලා. ඒ කියන්නේ table එකේ copy එකක් කියන්නේ structure එකත් එක්ක එන්නේ. මම පස්සෙම අන්තිමට දත්ත දාලා පෙන්නන්නම්. දැනට මෙන්න බලා ගන්න. මම අලුතෙන් copy එකක් ගන්නවා students කියන original table එකෙන් copy details කියන copy එකක් හදා ගන්න. හරි. ඔන්න දැන් මගේ මේ table එක හරි. දැන් මේ table එකත් බලා ගන්න එපා. මම ඒක පෙන්නන්නම්. show tables කියලා ගන්නවා. පහල enter කරපුවම දැන් ඔයාලා වෙන මෙන්න මේ table මේ database එක ඇතුළේම අපි හදාගෙන තියෙනවා s details වලින් copy details එක. දැන් මේ copy details එකෙත් අපිට structure එක බලන්න පුළුවන් අර විදිහටම අපි ගහනවා desk copy s details කියලා ගහලා command එක ගහුවම මෙන්න අර විදිහටම copy details එකේ structure එක බලන්න පුළුවන්. හරි. ඔය තමයි මේ තමා table එකක් එක database එකේ තියෙන table එකක් copy කරගන්න ඉන්න ක්‍රමවේදය. හරි copy කරගන්න තියෙන ක්‍රමවේදය. හරි. එතකොට දැන් මෙතනදී කතා කරා basic table එහෙම නැත්නම්
ටේබල් එකකට දෙන බේසික් සින්ටැක්ස් කිහිපයක් ඒ කියන්නේ ප්‍රොසෙස් කිහිපයක් නැත්නම් එක්සිස්ටිං ටේබල් ටික බලා ගන්න පුළුවන් ඊට පස්සේ අලුතෙන් ටේබල් ක්‍රියේට් කරන්න පුළුවන් ඊට පස්සේ තියෙන ටේබල් එක ස්ට්‍රක්චර් එක බලන්න පුළුවන් මෙන්න මේ විදිහට ඊට පස්සේ කතා කරා ටේබල් නේම් එක වෙනස් කරන්නේ කොහොමද කියලා හරිද මේ පවතින ඩේටාබේස් එක තියෙන ටේබල් එක ගන්න ටේබල් එක නම වැරදිලා තියෙනවා අපිට ටේබල් එක රීනේම් කරගන්නේ කොහොමද කියලා නම් බලුවා ඊට පස්සේ ටේබල් එක ඩිලීට් කරන්න කොහොමද සහ ටේබල් එක කොපි කරගන්න කොහොමද කියලා ඔන්න කරා හරිද ඔය කරපු ටිකේ මොනවා හරි අවුලක් තියෙනවද සරලව පැහැදිලි වෙන්නම තමයි උඩරිම කරේ මේකේ මේ එන කට්ටිය කියන්න මේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද මේ කරපු වල පොතන හරි තේරුම් නැති දැනක් තියෙනවද මම දන්නද ඔයාලා මේක මම කරන ස්පීඩ් එකත් එක්ක ඔයාලා කොහොමත් කරන්නේ නැහැ දැන් ඔයාලා ලැප් එකක් තියාගෙන නෙමෙයි කරන්නේ හරිද එහෙනම් ප්‍රශ්නයක් නෑ මොකක් හරි තැනක ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න මොකද මේක බලන්න මේක 3-4 වතාවක් වුණත් බල්ලෙවලා කරන්න පුළුවන් මේ කරන සිස්ටම් එකට මොනවාරි ප්‍රශ්නයක් තියෙනවද මෙතන අසිත ප්‍රශ්නයක් එහෙම තියෙනවද පොඩ්ඩක් කතා කරන්නකෝ මේ මම පොඩ්ඩක් වතුර පොඩ්ඩක් බොන්න හරි ඔන්න දැන් කතා කරා බේසික් ඩේටාබේස් එක සඳහා දෙන බේසික් දේවල් කතා කරා ඊට පස්සේ ටේබල් එකක තියෙන බේසික් දේවල් සඳහා ඒක මේ ටේබල් එකේ තියෙන බේසික් දේවල් ගැන කතා කරා හරි මොකද මට සමහරලාට කැඩි කිඩි දාම මේක ෆෝන් එකේ තියෙන මොඩේ තමයි හොස්පොට් එකට අවුලක් නැහැ නේ නොඩිස් මූඩ් එක දාපුවම හොස්පොට් එකට අවුලක් නැහැ විදා සද්ද අඩුනේ ඇයි බයි ඔය දැන් හරිද හරි හරි මම නෑ මේ ෆෝන් එකට මෙමෝරියක් කියලා මේ වැඩි හරි ඊට පස්සේ අපි කතා කරමු දැන් කතා කරන්නේ ඔයාලා සවුන්ඩ් එක ඇහෙනවා නම් කියන්න කරදරයක් නැහැ කියන්න හරි ඊට පස්සේ අපි කතා කරනවා ටේබල් එකේ තියෙන තව ඕල්ටර් ප්‍රොසෙස් එක ඒ කියන්නේ අපි කතා කරමු දැන් අපි හැදුවනේ මේ ටේබල් එකක් හරිද මේ හදපු ටේබල් එකට අපිට පුළුවන් දැන් අපි ක්‍රියේට් ටේබල් හරහා අපි ටේබල් එකක් හැදුවා ක්‍රියේට් ටේබල් එක හරහා අපි ටේබල් එකක් හැදුවට අපිට දැන් පස්සේ ඕන වෙනවා අපේ ටේබල් එකට ආයෙ පාරක් කොලම්ස් ඇඩ් කරගන්න හරිද අලුතෙන් කොලම් සෙට් එකක් ඇඩ් කරගන්න ඕන වෙනවා අපිට එතකොට අලුතෙන් කොලම් සෙට් එකක් ඇඩ් කරගන්න නම් මේ අපි කොහොමද කරන්නේ අපි ඩේටාබේස් ටේබල් එක හදලා ඉවරයි අපි ටේබල් එක හදලා ඉවර වුණාට පස්සේ අපි කොහොමද ආයෙ පාරක් මේ ටේබල් එකට කොලම්ස් ඇඩ් කරගන්න දැන් අපි කතා කරන්නේ හදලා තියෙන ටේබල් එකකට අලුතෙන් කොලම් එකක් ඇඩ් කරගන්න ඊට පස්සේ ඒ ඇඩ් කරගන්න කොලම් එකේ හරි එහෙම නැත්නම් පවතින කොලම් එකක ටයිප් එකක් වෙනස් කරගන්න ඊට පස්සේ ඒ වගේ දේවල් තමයි දැන් ඊළඟට කතා කරන්න යන්නේ. මුලින්ම මම කියලා දෙන්න කොහොමද අපි පවතින ඩේටාබේස් එකකට අලුතෙන් කොලම් එකක් ඇඩ් කරගන්නේ කියලා. ඒකට සින්ටැක්ස් එක තමයි මෙන්න මේ සින්ටැක්ස් එක. alt table කියන කමාන්ඩ් එක හරිද ඒ කියන්නේ ටේබල් එක alt කරන්න ටේබල් alt ටේබල් කියලා ගහලා අපි ගන්නවා ටේබල් නේම් එක දැන් පවතින ටේබල් එකකට තමයි අපි මේ ඇඩ් කරන්න යන්නේ කොලම් එක එහෙම දැන් පවතින ටේබල් එක දැන් පවතින ටේබල් එකේ නම ටේබල් නේම් එක ඊට පස්සේ මේකට ඇඩ් කියන කමාන්ඩ් එක ඇඩ් කියන කමාන්ඩ් එක දාලා අපි මේකට ඇඩ් කරනවා කොලම් අපි අලුතෙන් ගන්නවා කොලම් නේම් 1 ඊට පස්සේ තමයි දැන් අපි ගන්නවා කොලම් එකක් ඇඩ් කරනවා නම් ඒ කොලම් එකේ data type එක define කරන්න ඕනේ. එහෙනම් කොලම් එකේ data type එක define කරනවා.
මොකද්ද data type එක සහ ඒකේ size එක. අපිට පුළුවන් මෙන්න මේක. අපිට පුළුවන් දැන් මේක එකක්. හරිද? මේ ඇවිල්ලා කොලම් එක කොලම් එකක් මෙන්න මේ කිසියම් data type එකක් මගින් අලුතෙන් කොලම් එකක් අපි ඇඩ් කරනවා පවතින ටේබල් එකේ. මේ විදිහට අපිට පුළුවන් මෙන්න මෙතන ක්‍රමාව දාන්න. හරිද? අපිට මෙතන ක්‍රමාව දාලා අපිට පුළුවන් මේ විදිහට තව අපිට කැමති ප්‍රමාණයක් කොලම්ස් අලුතෙන් එකතු කරන්න පුළුවන්. කොලම් දෙක data type මෙන්න මේ විදිහට අපිට පුළුවන් කැමති ප්‍රමාණයක් ටේබල් එකට ඇඩ් කරන්න. ඒක තමයි සින්ටැක්ස් එක. alt table name එක ඊට පස්සේ add කියන කමාන්ඩ් එක දාලා column name එක ගන්නවා. මේ විදිහට තනි column එකක් ඇඩ් කරන්න පුළුවන් ටේබල් එකකට. column කොටස් එකපාර ඇඩ් කරන්න පුළුවන්. මේක තමයි සින්ටැක්ස් එක. සින්ටැක්ස් එක කැමති ලියාගන්න මේ කරන ගමන් පොඩක් රුට බදියක් දාගන්න. ටිකක් මොකක් වගේ හරි වදිනවා. මම දැන් එන්නේ ඔරිජිනල් උදාහරණයකට. හරිද? හරි අපි යමු ඔරිජිනල් උදාහරණයකට. මට ඕනේ කරනවා මම එහෙම හරි ඊමේල් එකම දාන්නම්. ඊමේල් එක තමයි හදාගෙන තියෙන්නේ. alt table කියන කමාන්ඩ් එක ගහලා ඊට පස්සේ මයික්වා පවතින ටේබල් එක. මම දැන් මම මේක හදලා දෙන ටේබල් දෙකක්. ඒ තමයි ටේබල් තුනක් නැග තියෙනවා. අර කම අයින් කරන්නේ මම sdetails කියන ටේබල් එකම ගන්නම්. sdetails කියන ටේබල් එක ගන්න. sdetails ටේබල් එකට මම gmail කියලා අලුතෙන් කොලම් එකක් ඇඩ් කරන්න යනවා. හරිද? එහෙනම් මම ටේබල් එක ගන්න sdetail කියන ටේබල් එකට මම අලුතෙන් ඇඩ් කරනවා කොලම් එක. මොකක්ද ඇඩ් කරන කොලම් එක? මේක මම දාන්නේ බලන්න නැතුනේ. බලන්න නැතුව දාන්න පුළුවන්. නමුත් බලන්න දාලා දාන්න ඊමේල් එක ගත්තා වාචා වලින් යනවා. මම දාන data type එක වාචා 20. හරිද? ඔය විදිහට දාන්න. ඕනම් මේකට එක දිගටම මේ විදිහට එක එක ඇඩ් කරගන්න පුළුවන්. හරි. මොකද මේක ටේබල් එක දාලා මම දෙන කමාන්ඩ් එක හරි. ඔයාලට පේනවා දැන් මෙතන කුලදී ඔකේ වෙලා තිනවා. රෝස් කිසි ප්‍රශ්නයක් නැහැ. ඩබල් රෝ එකක් ක්‍රියේට් වෙලා දෙනවා. ඒ වගේම තමයි රෙකෝඩ්ස් බිඳුවයි දැනට ඒකේ දාපු ඉමේජ් එකේ කිසිම ඊමේල් එකේ කොලම් එකේ කිසිම ෆීල්ඩ් එකක data නැහැ කියලා නේ. ඒ වගේම තමයි ඩුප්ලිකේට්ස් නැහැ. ඩුප්ලිකේට්ස් නැහැ කියන්නේ මේ ඩුප්ලිකේට් 0 කියලා නේ. ඊමේල් කියලා කොලම් එකක් ආයේ මේ ටේබල් එකේ තාම නැහැ. හරිද? සාමාන්‍යයෙන් ඊමේල් කියලා අපි ආයෙ පාර ටේබල් ආයි ඊමේල් කියලා කොලම් එකක් ගැවුවොත් තමයි එක්කෝ සින්ටැක්ස් එරර් එකක් කරනවා. එහෙම නැත්නම් මේකේ මේ වගේම කොලම් එකක් තියෙනවා කියලා වෝනින් එකක් දෙනවා. හරිද? එහෙම ප්‍රශ්නයක් නැහැ මේක ඊමේල් කියන්නේ. දැන් බලමු අපි මේ හදපු දැන් අපි ඇඩ් කරන්නේ මේ අලුතෙන් කොලම් එකක්. අපිට බලා ගන්නකොට මොකද්ද මේ ඇඩ් කරපු කොලම් එක හරියට ඇඩ් වෙලා තියෙනවද ටේබල් එකට? ඒක බලා ගන්න ඕනේ. ඒක බලනවා ටේබල් එකේ ස්ට්‍රක්චර් එක බලන්න ඕනේ. ටේබල් එකේ ස්ට්‍රක්චර් එක බලන්න අපි ගහන්නේ this කියලා ගහනවා. s ටේබල් එකේ නම s detail. එන්න පේනවා දැන් ඔයාලට ඊමේල් එක ඔන්න ඇඩ් වෙලා තියෙනවා. ටේබල් එකට ඊමේල් එක ඇඩ් වෙලා තියෙනවා. එහෙනම් මෙන්න මේකයි අලුතෙන් කොලම් එකක් ටේබල් එකට ඇඩ් කරන්න ගහන සින්ටැක්ස් එක මේක. හරිද? කමාන්ඩ් එක මේක. සින්ටැක්ස් එක මේක. කමාන්ඩ් එක ඊට පස්සේ මේ විදිහට ගන්න. හරි. ඔක්කොම මම යවන්න. ඊට පස්සේ දැන් ඊමේල් එක මෙතන ඉවරන් ඔයාලා පේනවා මේකේ ඊමේල් එක ඇඩ් වෙලා තියෙන්නේ අන්තිමටම. මොකද අන්තිම කොලම් එක විදිහට තමයි මේක ඇඩ් වෙලා තියෙන්නේ. හැබැයි අපිට පුළුවන් අර මේ ඊමේල් එක අපිට මේ ඊමේල් එක අපිට ඕනේ කරන මේ ඊමේල් එක හරි මොකක්ද අපි අලුතෙන් ටයිප් එකක් මෙන්න මේ සෙක්ස් එකට පස්සේ දාන්න. හරි සෙක්ස් එකට පස්සේ තමයි අපිට අපි කියනවා ඊමේල් එක හරි මොකක්ද නැත්නම් අපි සැලරි කියන ෆීල්ඩ් එකක් තියෙනවා. හරිද? සැලරි කියන ෆීල්ඩ් එකක් තියෙනවා. සැලරි කියන ෆීල්ඩ් එක මට ඇඩ් කරගන්න ඕනේ NIC එකට පස්සේ. ඒ කියන්නේ මේ NIC එකට පස්සේ වෙන කොලම් එක වෙන්න ඕනේ සැලරි කියන ෆීල්ඩ් එක. එහෙනම් මම ඇඩ් කරන්න යන්නේ මම කොහොමද අලුතෙන් කොලම් එකක් ඇඩ් කරන්න ටේබල් එක. මාන කමාන්ඩ් එක තමයි alt table sdetail ඇඩ් කරනවා සැලරි කියන ෆීල්ඩ් එකක්. මොකද data type එකක් දාන්න ඕනේ නේ ඔයාලට. මොකක්ද data type එක? මේ දාන සැලරි එකක් නේ. in data type එකෙන් දානවා අපි 5
ඒ දාලා අපිට දැන් ඕනේ මොකද්ද? අපිට ඕනේ NIC එකට පස්සේ මේක ඉන්ක්ලූඩ් වෙන්න. එහෙනම් අපි තව කමාන්ඩ් එකක් වැඩිපුර දෙන්න ඕනේ NIC එකට පස්සේ ඇඩ් වෙන්න. ඒකට කරන කමාන්ඩ් එක තමයි after NIC. NIC එකට පස්සේ මෙන්න මේ salary කියන ෆීල්ඩ් එක දෙන්න කියලා අපිට අයින් කරනවා. හරි. ඔන්න දැන් query එක හම්බුණා කිසි ප්‍රශ්නයක් නැහැ. ආලා වෙන query එක ලස්සනට රන් වෙලා යනවා. duplicates නම් මොකුත් නැහැ. salary කියන ෆීල්ඩ් එක ඇඩ් එකලා දෙනවා. දැන් අපිට බලන්න ඕනේ අපි ඇඩ් කරපු ෆීල්ඩ් එක හරිද? ඇඩ් කරපු කොලම් එක එහෙම නැත්නම් salary කියන කොලම් එක NIC එකට පස්සේ ඇවිල්ලාද කියලා. බලන්නේ කොහොමද? show tables. so is desk මොකක්ද? desk detail කියන එක ගහනවා. ගාලා බලපුවම හරියි. ඔන්න දැන් අපි මෙතන කියවලු order table list details add details after NIC එකට පස්සේ හරි මෙන්න දැන් NIC එකට පස්සේ වැඩේ හරි වැඩේ ඇවිල්ලා NIC එකට පස්සේ දැන් හිතන්න මෙහෙම දැන් NIC එකට කලින් මොකද්ද තියෙන්නේ NIC එකට කලින් මොකුත් නැහැ NIC එකට කලින් මොකක්වත් ෆීල්ඩ් එකක් නැහැ බැරි වෙලා හරි ඔයාලා primary key එහෙම නැත්නම් මේකට කියනවා අපි මේ artificial ID එකක් දාන්න හරිද artificial ID එකක් දාන්න ඕන ඔයාලා table එකට. ඒ කියන්නේ primary key එක. ඔයාලුෙන් create කරන එක. අද මේ තියෙන නම අතරව artificial ID එකක් දාන්න. එහෙම වුණාම ඔයාලට ඔයා දාන අලුතෙන් add කරන column එක ඔයාට ඕන කරනවා පළවෙනි column එක කරගන්න. එහෙනම් පළවෙනි column එක කරගන්න නම් ඒකට පොඩි command එකක් දාන්න. මෙන්න මේ after කියන එක වෙනුවට අපි දානවා first කියලා. අපි ඒකටත් එකක් define කරගමු. හරි ඒකත් මම මේකම කරනවා. හරිද? order table මට මම අලුතෙන් නිෂ්පාදනය කරන SID කියලා එකක්. SID student ID කියලා එකක් මම details SID මම මේකට data type එක දානවා int 9 දාලා ඊට පස්සේ මම කියන මට දැන් ඕනේ NIC මට ඕනේ මේ SID කියන column එක table එකේ පළවෙනි column එක කරනවා. පළවෙනි column එක කරන මම මෙතන ගන්නවා command එක first කියලා. first කියලා ගන්නවා. කලින් ඉඳලා අපි after ඒ කියන්නේ එක column එකකට පස්සේ අනිත් column එක යන්න ඕනේ කියලා. මොකොත්ම ගහන්න දෙපොක ගහපුවම default විදිහට ඇවිල්ලා අන්තිමට මේ email එක ගන්නවා. හරි පස්සේ කාලේ මම වැඩ කරන්නේ ඒ වැඩ කරන්නේ නැත්නම් හරියට මොකද මේකද නේරයි මම කියනවා මොකද නිකන් ඇත්තේ order table detail මොකද මේක ඉතින් syntax කරන්නේ hello first කියන එක වැරදිනේ හා first කියන එකේ spelling වැරදිනේ ඔව් හරි මම කියනවා මම post එකේ ඔය විදිහට syntax කරලා දෙන්න පුළුවන් ඈ වැරදි වෙන විදිහ කීපයක් දැන් වැරදි දෙකක් කියලා දුන්න ඉස්සෙල්ලා දැන් මොකක්ද කරන්නේ අකුරු මාරුත් දැන් වැඩි ගන්නවා හරි දැන් ඔන්න ටේබල් එකට ඇඩ් වෙලා දැන් අපි බලමු මේ ඇඩ් කරපු කොලම් එක ටේබල් එකේ මුලට අවිලා තියෙනවා. ඒක බලන්න කොහොමද? yes හරි. දැන් ඔයාලට පේනවා මෙන්න ID කියන එක මුලට අවිලා තියෙනවා. හරි. එහෙනම් දැන් මෙතනදී තුනක් කියනවා. ඒකත් පළවෙනි එක තමයි default D ටේබල් එකකට කොහොමද කොලම් එකක් ඇඩ් කරන්නේ? email එක කොලම් එකක් ඇඩ් කරාම ඒක ටේබල් එකේ අන්තිමට වෙනවා. දෙවෙනි එක මම ඔයාලට කියලා දුන්නා after කියන එක දාගෙන එහෙම නැත්නම් එක කොලම් එකකට පස්සේ අනිත් කොලම් එක පැමිණෙන්න ඕන නම් ඒකට කොහොමද කමාන්ඩ් එක ගහන්නේ කියලා after කමාන්ඩ් එක ගහලා ඊට පස්සේ අපි ගහන කමාන්ඩ් එක මේ කොලම් එක ෆස්ට් එකට ගන්නවා ඒකට දාලා කමාන්ඩ් එක තමයි order table student and කියන එක ගහලා ඊට පස්සේ identify කියන කොලම් එක ගහලා ෆස්ට් කියන කමාන්ඩ් එක එනවා ෆස්ට් කියන කීවර්ඩ් එක යොදපු ගමන් මෙන්න මේ විදිහට ඉස්සරහට එනවා ඔන්න මම හිතනවා ඕක ප්‍රශ්නයක් නැතුව ඇති කියලා
හරි ඊළඟට දැන් මේ කතා කරේ අලුතෙන් කොලම් එකක් ඇඩ් කරන ක්‍රම තුනක්. හරිද? දැන් මම කියලා දෙන්නම් මේ ඇඩ් කරපු කොලම් එක හෝ තියෙන කොලම් එක data type එක කොහොමද වෙනස් කරන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් මට මෙන්න මේ SID කියන දැන් SID එක මේ SID එක ගත්තොත් මට මේ SID එක int වලින් නැතුව වාචා වලින් ගන්න ඕනේ. හරිද? ඒකට හේතුවක් මම කියන්නම්. හිතන්න දැන් ඔයා SID වලින් නැත්නම් ඔයා database එක real create කරනකොට ඔයා s.id එකට artificial id එකක් දැම්මොත් එහෙම ඒක පටන් ගන්න සාමාන්‍යයෙන් a.01 a.02 a.03 අන්න ඒ වගේ. දැන් අපේ id එක ගත්තොත් net /19 කොහොමද එන්නේ? ඔය විදිහට එනකොට ඒ වෙලාව virtual type එක. එහෙනම් දැන් අපි මුලින් database එක define කරලා තින්නේ මේ database එක site එක define කරලා තියෙන්නේ int වලින්. නමුත් අපිට ඒක දැන් අරව ගන්න ඕනේ virtual. එහෙනම් data type එක change කරන්න ඕනේ. මේකේ අපි හිතමු මේකේ data මොන හරි දාලා දෙනවා. හරිද? ඒ data වෙනස් වෙන්නේ නැතුව හරිද? වෙනස් කරගන්නේ නැතුව අපිට ඕනේ කරනවා ඒ data ටික එහෙම තියාගෙන virtual වලට මාරු කරන්න. virtual වලට මේ මොනවද? සංඛ්‍යා දාන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හරි. ඒකට මෙන්න මෙහෙමයි කරන්නේ. ඒකට මම මොකද syntax එක කියලා දෙන්නම්. syntax එක මෙන්න මෙහෙම. hold table name එක ඊට පස්සේ අපි දානවා keyword එක modify. හරිද? keyword එක modify කියන keyword එක දාලා මේ table එකේ මෙන්න මේ column එකේ data type එක modify කරලා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. old table modify ඊට පස්සේ අපි දානවා column name එක. දැනට පවතින column name එක. පවතින name existing column name එක ගන්න. existing column name එක තමයි අපි ගහන්නේ. හරිද? existing column name එක ගහලා අපිට අවශ්‍ය කරන data type එක දාන්න. alter table එක alter කරන්න මෙන්න මේ නමින් දින table එක alter කරලා ඒක modify කරන්න ඕනේ. දැනට පවතින existing column එකේ නම මෙන්න මේ SID කියන එක ඒ විදිහට type කරනවා මාරු කරලා දෙන්න size එකත් එක්ක. මොකද ඕන size කියලා දාන්න පුළුවන්. මේ ඇවිල්ලා syntax එක. හරිද? අපිට පුළුවන් නම් note එකක් දාගන්න. note දාගන්න ඕන වෙලාව ඕන දැන් මම ඔබට මේ speed එක කරගෙන යන්න slide එකක් තියෙනවා පරිචය කරගෙන යන්න. ඒක කියපු ඔක්කොම ටික කෙටි කෙටි හදුනේ. නෑ මට ඇහුනේ නැහැ. අනිත් අයටත් එහෙමද? නෑ මගේ මේ උගලත් පොඩ්ඩක් සවුන්ඩ් එක අවුල් නැති මේ ටිකටම කතා එක දිගට කතා කරගෙන යනකොට ටිකක් අවුල් යනවා උගල. හරි දැනට මේක හරිනේ මේක හරි මම මේකයි බාරක් කියන්නකෝ. old table දැන් මේකෙන් කරන්නේ data type පවතින column එක data type එක change කරන එක. හරි පවතින column එක data type එක change කරන එක. එතකොට අපි ගන්න command එක තමයි old table අදාළ table name එක දාලා modify කියන keyword එක include කරනවා. ඊට පස්සේ ඒ අපිට අදාළ වන keyword එක එහෙම නැත්නම් අදාළ වන column එක කරන්නේ column එක සඳහන් කරලා column එකේ data type එක මාරු කරන්න ඕනේ. size එකත් එක්ක අපි දානවා. හරි. මම මෙතන SID කියන column එකේ මෙන්න මේකේ data type එක මාරු කරන්න. int data type එක virtual වලට මම මාරු කරන්න. හරිද? ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. alter table මේකේ table name එක තමයි sdetail කියන table එක. sdetail කියන table එකේ මට ඕනේ SID කියන මොකද්ද? sorry. table එකේ modify කරන්න. මොකද modify කරන්න ඕනේ SID කියන column එකේ data type එක modify කරන්න වාචා වලට. තියෙන int වලින් මට දාගන්න ඕනේ වාචා වලට. වාචා මම හිතනවා මේක 10ක් ඕනේ කියලා. හරි. වාචා වලට දාගන්න. දාලා මම මේක enter කරනවා. enter කරපුවම හරි. දැන් ඔන්න ඔයාලට පේනවා query okay කියන ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙනම් දැන් මම
කරේ මොකද්ද SID එකේ data type එක මාරු කරා virtual වලට මේ තමයි command එක මේ තියෙන්නේ කලින් තිබ්බ එක දැන් අපි බලමු ඇත්තටම මේකේ data type එක මාරු වෙලා තියෙනවද කියලා හරිද සිරාවටම data type එක මාරු වෙලාද කියලා බලමු හරිද s detail එක දාලා මම මෙතන type කරනවා type කරපුවාම හරි දැන් ඔයාලට පේනවා මේකේ දැන්ට තිබ්බේ මොකද ඉස්සල්ලා int කියන data type එක int කියන data type එක තිබ්බා දැන් තියෙන්නේ cha කියන වාචා කියන data type එක එහෙනම් මෙන්න alter table student modify sid කියන command එකෙන් මේ තිබ්බ data type එක වෙනස් වෙලා තියෙනවා හරිද ඔන්න දැන් data type එක වෙනස් කරා කිසිම ප්‍රශ්නයක් නැහැ data type එක change කරලා වෙනවා හරිද එහෙනම් දැන් කරා ඉස්සෙල්ලාම කරා අපි column එකක් add කරන්නේ කොහොමද කියලා ආකාර තුනකට column එකක් add කරන විදිය මම කියලා දුන්නා ඊට පස්සේ ඒකෙන් පස්සේ ඒ පවතින column එකක data type එක වෙනස් කරන්නේ කොහොමද කියලා බලුවා දැන් කතා කරන්න යන්නේ පවතින table එකක column එකක අපි හිතමු column එකක් rename කරන්නේ කොහොමද හරිද table එක rename කරන එක නෙමෙයි column එකක් rename කරන්නේ කොහොමද හරිද උදාහරණයක් අපි හිතමු දැන් මේ SID කියන එක ගත්තාම අපිට සිරාවට මෙතන ගහ ගන්න ඕනකම තියෙනවා student ID කියලා. හරිද? හිතන්න student ID කියලා ඔයාගේ table එක rename කරගන්න ඕන. මේකේ data පුරවලා තියෙනවා කෝටි ගානක data පුරවලා තියෙනවා. ඒ කෝටි ගානක data පුරවලා තියෙනකොට ඔයාට ඕන කරනවා SID කියන එකේ SID එක student ID කියලා change කරගන්න. එහෙම නැත්නම් ඔයාට මේක delete කරලා හරියන්නේ නැහැ. ඔයා මේක එතන rename කරන්න. rename කරන්න දාන command එකක් තියෙනවා. ඒකේ syntax එක තමයි syntax එකෙන් මෙන්න මේ විදිහට. syntax එක ඇවිල්ලා alter table ඊට table එකේ නම table name එක ඊට පස්සේ මම කියනවා change column change column ඊට පස්සේ මෙන්න මෙතන තමයි වෙනස් වෙන්නේ old column name එක old column name එක කියන්නේ දැනට පවතින column name එක. හරිද? දැනට පවතින column name එක ඕනේ කරනවා මේකට. මේක change කරන්න. ඊට පස්සේ new column name එක ඕනේ කරනවා. new column name එක ඕනේ කරනවා අපිට. ඊට පස්සේ මීට අමතරව ඕනේ කරනවා data type එක. හරිද අපි data type එක වෙනස් කරන්නේ නැහැ. නමුත් අපිට අපි මේක සඳහන් කරන්න ඕනේ. මේක rename කරනකොට මේක data type එකත් මෙන්න මේකම විය යුතුයි. මෙතනින් ඕන data type එක වෙනස් කරගන්න පුළුවන්. නමුත් මෙතන data type එක වෙනස් කරන එක කරන්නේ නැහැ. data type එක වෙනස් කරන්නේ මම කලින් කියලා දුන්න විදිහට. මෙතනදී අර තිබ්බ data type එකට අදාළ වෙන විදිහටම තමයි table එකේ ඒ column එකේ name එක විතරක් rename කරන්නේ. හරිද? අපි මෙතන දාමු data type එක. ඒ කියන්නේ current data type එක කියන්නේ existing data type. ඔන්න ඔක තමයි syntax එක. හරිද? මේ තමයි syntax එක. හරි. දැන් මම කරන්නම් මෙන්න මේක ඔයාලා ලියා ගන්න කැමතිද ලියා ගන්න. order table name change column එක change කරන්න. මෙන්න මේ පරණ නම වෙනුවට අලුත් නම පාවිච්චි කරන්න. පරණ නම වෙනුවට අලුත් නම පාවිච්චි කරන්න. ඒකම පවතින data type එක. හරි. මම මෙතන ගහන්නම් මෙන්න මට දැන් ඕනේ මම SID කියන එක student ID කියලා full එක ගහන්නයි ඕනේ මට. මම ඒක වෙනස් කරනවා. alter table කියලා ගහනවා. මම table එක select කරන්න ඕනේ ඉස්සෙල්ලා student detail ඊට පස්සේ මම ගන්න ඕනේ keyword එක change column කියන keyword එක ගන්න ඕනේ change column ඊට පස්සේ පරණ name එක මොකද්ද SID පරණ name එක SID අලුත් name එක student ID SID වෙනුවට student ID කියන එක replace කරන්න එහෙම නැත්නම් rename කරන්න හැබැයි data type එක ඇවිල්ලා වාචාම තමයි වාචා ඒ තියෙන විදිහම දාන්න ඔයාලා ඊළඟට කරනකොට බලන්න ඕන නම් මේක මෙතනින්ම data type එක වෙනස් කරන්න පුළුවන් කියලා මම ඒක කරන්න යන්නේ හරි ඔන්න දැන් මෙතන query එක okay වුණා ඒ කියන්නේ අපේ details කියන table එකේ SID කියන දැන් පවතුන SID කියන column එක student ID විදිහට change වුණා. අපි බලමු මේක හරි ගිහිල්ලා දෙනවද කියලා කොහොමද බලන්නේ desk detail
දැන් ඔයාලා පේනවා මෙතන තිබ්බේ මොකක්ද ඉස්සෙල්ලා SID. SID කියන කොලම් නේම් එක ස්ටුඩන්ට් ID බවට පත් වුණා. ඔන්න හරි. මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. හරිද? ඔව් ඔව්. ඒ දැන් අපි මේ රෙකෝඩ් ඩිලීට් කරලා දැන් මේ හිතන්නකෝ මේක මෙහෙමනේ මේක වෙන්නේ. දැන් මේ ටේබල් එක සිරාවටම දැන් ඔක වදින්නේ මෙන්න මේ විදිහට. හරිද? ඔය ඩේටාබේස් එක ඇතුලේ ටේබල් එක මෙන්න මේ Excel sheet එකේ මේ ගහලා තියෙන විදිහටමයි හැදෙන්නේ. හරි. එතකොට මේක තමයි එක රෙකෝඩ් එකක් කියන්නේ. හරිද? එතකොට ඔයා හිතන්න ඔයා මේකේ මෙන්න මේක F name එක rename කරන්න ඕනේ කියලා ඔයා හිතනවා. ඔව් අපි හිතමු first name එක ඔයා rename කරන්න ඕනේ. ඔයා හිතනවා මම මේක rename කරන්න ඕනේ. මේක rename කරන්න ගැන simple නේ. මේකේ මුළු column එකම අයින් කරලා දාලා ආයෙ පාරක් මම මේකට දානවා. හැබැයි මේකේ මිලියන ගණක් වටන data තියෙනවා. හරිද? ඔයා මේක select කරලා හරිද? ඔයා මේක select කරලා අපි හිතමුකෝ ඔයා මේක delete කරා කියලා. හරිද? දැන් කොහොර තිබ්බ data ටික? අන්න ඒ data ටික නෑ. එහෙම වුණොත් එහෙම කෝටි ගාණක් අපිට යනවා එක තප්පරයකින්. හරිද? ඒක ආයි backup කරන්න බෑ. ඒක backup කරන්න පුළුවන්. සමහර කලලත් මම හිතනවා සමහරක් ඒවා බැරියත් වෙනවා. හරිද? මෙයා backup කරන්න බැරි වුණොත් එහෙම එන කචත්. ඒකයි මම කිව්වා අර හැම වෙලේම අපි වැඩ කරනකොට original copy තියාගෙන duplicate copy එක තමයි අපි වැඩ ටික කරන්නේ. දැන් හැබැයි මෙතන ගිහිල්ලා මේක මම select කරලා මෙතන මම මේ FIRST කියලා ගැහුවොත් මේක rename කරාට මේ වල වෙනසක් වෙනවද? එහෙනම් මෙන්න මේකයි අපි rename කරන්න ඕනේ. මෙතන පේනවනේ student ID එක මේක. හරිද? මේක මේ table වල data දාලා නැහැ මොකද data දාන ඊළඟ section එකේ මම හදලා තියෙන්නේ. මේකේ නෑ මේකේ අවබෝධය ගන්න මේක. හරි? දැන් එතකොට මේ ප්‍රශ්නේ clear නේ? හරි. දැන් එහෙනම් ඔන්න කතා කරා තුනක් කතා කරා. එකක් තමයි ටේබල් එකට අලුතෙන් column එකක් add කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ ඒ column add කරන column එකව පවතින column එකක data type එක වෙනස් කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ ඒ column එක rename කරගන්නේ කොහොමද කියලා කතා කරා. හරි. ඊළඟට එන එක තමයි දැන් add කරා වෙනස් කරා සේරම කරා ඊට පස්සේ මේ table එක කරා. දැන් එකක් දැනගන්න එපේ. table මේ column එකක් remove කරන්නේ කොහොමද? හරිද? column එකක් remove කරනවා කියන්නේ. හරිද? column එක remove කරන්න මෙන්න මෙහෙමයි. මේකේ syntax එක තමයි alt දුවන අයින් කරන්නත් එපා. alt table table එකේ නම alt table name එක ඊට පස්සේ මම කියනවා drop. හරිද? මතක තියාගන්න ඉස්සෙල්ලා අපි කතා කරා drop table කියලා එකක් ඈ. drop table කියන්නේ මොකද්ද? drop table name කියන්නේ table එකක් සම්පූර්ණයෙන්ම අයින් කරන එක. මේක කියන්නේ column එකක් අයින් කරන එක. column එකක් table එකේ තියෙන column එකක් අයින් කරන එක වෙනයි table එකක් drop කරලා දාන එක වෙනයි. දෙකක්. දැන් මේකෙදි ගන්න column එකක් අයින් කරන එක. එතකොට alt table name එක drop ඊට පස්සේ column name එක. අදාළ අපිට අයින් කරන්න ඕන column name එක. මේක තමයි syntax එක. හරි? එතකොට අපි මේකේ තේරුම තමයි table එක alt කරලා. ඒ කියන්නේ මේක තියෙනවා DDL mood වල DML mood වල මට ඒක හරියට මතක නැහැ. ඒ mood එක table එක දාලා ඊට table එකේ structure එක මේ හදලා ඒකේ මෙන්න මේ table එකේ මෙන්න මේ column එක drop කරලා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. මම දැන් මෙතන වැඩිපුර දාගත්තා මෙන්න මේ student ID කියන එක. හරිද? student ID කියන එක මම දැන් අයින් කරගන්න. මේ column එකම සම්පූර්ණයෙන්ම අයින් කරගන්න. මට table එකට වැඩක් නැහැ කියලා මම හිතනවා. මම අයින් කරනවා. හිතන්නකෝ ඔයාලා දැන් අවුරුදු 10කට කලින් ටෙලිෆෝන් ඩේටාබේස් එකක් හදාන්න ටේබල් හදනකොට අවුරුදු 10කට කලින් තමයි හදන්නේ. එතකොට අවුරුදු 10කට කලින් අපි හිතමුකෝ ටෙලිෆෝන් නම්බර්ස් තියෙන ඩේටාබේස් එකක් තියෙන අවුරුදු 10කට කලින් ඒකේ තිබ්බ ටෙලිෆෝන් නම්බර් එකේ සයිස් එක 8යි. හැබැයි දැන් පාවිච්චි කරන ඉලක්කම් 10කින්. කලින් 8කින් පාවිච්චි කරා. දැන් පාවිච්චි කරන ඉලක්කම් 10කින්. ස්ටෑන්ඩඩ්. එහෙනම් අපිට මේ වගේ කොලම් එකක් ආයෙ පාවිච්චි කරන්න ඕනේ නැහැ. මොකද ඒ වගේ එකක් පාවිච්චි වෙන්නේ නැති නිසා. ඒ නිසා අපිට ඒ වගේ එකක් අයින් කරන්න මෙන්න මේ කොලම් අයින් කරන විදිහට පුළුවන්. හරිද? හරි. මම දැන් මේකේ student ID කියන කොලම් එක මම අයින් කරගන්නම්. alt table මොන table එකද පාවිච්චි කරන්නේ? sdtail කියන table එක පාවිච්චි කරනවා. table එක පාවිච්චි කරලා මෙන්න මේ table එකේ තියෙන student ID කියන කොලම් එක අයින් කරලා දෙන්න.
student id කියන column එක අයින් කරලා දෙන්න. හරි ඔන්න දැන් query එක success වුණා. මේකේ තේරුම තමයි student details කියන table එකේ student id කියන column එක අයින් කරලා දෙන්න. මම දැන් බලනවා මේක හරියට success වෙලා දිනවද කියලා. yes it's detail කියන එක ගන්නවා. ගහපුවාම sorry මෙතන මේ පොඩි වැරදියක් detail හරි ඔන්න දැන් මම මෙතන ඉස්සෙල්ලා කිව්වේ මොකද්ද alter table drop student id කියන column එක අයින් කරලා දෙන්න කියලා කිව්වේ මෙතන id එක තිබ්බා දැන් මෙන්න මෙතන id එක නැහැ ඔන්න id එක අයින් වෙලා තියෙනවා මේ විදිහටම දැන් මම මේකේ මම මේක අමතරව හදාගෙන දෙනවා දැන් මට මේ ඊමේල් කියන එක මට වැඩක් නැහැ ඊට පස්සේ salary කියන field එක මට වැඩක් නැහැ මම ඒ ටිකත් අයින් කරගන්නවා හරි වුණාද මම තුනක්ම අයින් කරගත්තා එකක් salary කියන එක අයින් කරගත්තා ඊමේල් කියන අයින් කරගත්තා ඊට පස්සේ මේක අයින් කරගත්තා හරි ඒ සෙට් එක අයින් කරගත්තා දැන් මට ඕනේ දැන් මම මේකේ හදලා තියෙනවානේ ආයෙ table එකක් copy details කියන එක මම ඒකත් අයින් කරගෙන මට ඒක වැඩක් නැහැ මට මෙතනින් පස්සේ ඒවා ඕනේ නැහැ හරිද ඒක අයින් කරන්නේ කොහොමද drop table copy detail හරි දැන් මගේ තියෙන්නේ database මේ tables දෙකයි හරි student details කියන එක smart එක. හරි. එතකොට දැන් ඕක කතා කරලා තියෙනවා මෙතන යනකම්. column ගත්තාම table එකට column එකක් add කරන්නේ කොහොමද? ඒක ක්‍රම තුනකට add කරන්න පුළුවන්. default add වෙන විදිය first කියන keyword එක ගහලා ඊට after keyword එක ගහලා add කරන්න පුළුවන්. ඊට පස්සේ table එක modify කරන්නේ කොහොමද? ඒ කියන්නේ data type එක modify කරන්නේ කොහොමද කියලා දුන්නා. modify කියන keyword එක ගහලා data type එක විතරක් modify කරන්න. ඊට පස්සේ table එකේ column එක rename කරන විදිය කියලා දුන්නා. ඒ column එක rename කරන්න කියලා දුන්නා. ඊට පස්සේ දැන් පවතින existing column එක delete කරන්න කොහොමද කියලා දුන්නා. ඔය හතර ප්‍රශ්නයක් නැහැ. ඒ ටික හරියද ප්‍රශ්නයක් නැහැ කියලා මම හිතනවා. මම කරන ස්පීඩ් එක වැඩි වෙනවා පොඩ්ඩක් කියන්න. මොකද? හරි හරි ඊළඟට කතා කරන්න යන්නේ table එකට එහෙම නැත්නම් table එකකට data insert කරන්නේ කොහොමද කියලා. හරිද table එකට table ඔච්චර වෙලා අපි database එකක් හැදුවා database එකේ ඊට පස්සේ ඒකේ tables හැදුවා. දැන් මේ හදපු tables වල data දාන්න ඕනේ. හරිද? එතකොට මේ හදපු tables වල data දානකොට මේකේ තියෙනවා අර විදිහටම syntax එකක්. හරි මම syntax එක ඔයාලට දෙන්නම්. syntax එක තමයි මෙන්න මේක insert into table table එකට ඇතුළත් කරන table name එක තියෙනවා insert into table නම ඊට පස්සේ column name එක මේකේ මේ ක්‍රම දෙකක් තියෙනවා ක්‍රම දෙකක් කිව්වට මේකේ ඔව් ක්‍රම දෙකක් තියෙනවා නමුත් මම ඒක කිහිපයකට කඩලා ඔයාලට කියලා දෙන්නම් මුලින්ම මෙන්න මේක හරිද insert table type කරලා කියලා table එකට insert කරනකොට මෙන්න මේ command එක ගහන්න ඕනේ
insert into එක table එකට අන්තර්ගත කරන්න insert into ඊට පස්සේ table එකේ name එක table name එක ගහනවා අපි table name එක ගහලා මෙතනදී අපි පළවෙනි එකට මම ඔයාලට කියලා දෙන්නම් සම්පූර්ණ column සේරම හරිද මේ table එකේ column සේරම දාලා ඊට පස්සේ ඒ column සේරටම data ඔක්කොම එන විදිහට මම පළවෙනි මේක තමයි පළවෙනි ක්‍රමය insert into table name එක එතකොට මේකෙදි අපි කරන්නේ table එකේ column සේරම ටික අපි මෙතන මේ මෙන්න මේ table එකේ මේ column එක තියෙනවා මේ column එක දෙවෙනි column එක තුන්වෙනි column එක කියලා මුළු column සේරම ටික මෙතන type කරනවා හරිද column එක ඊට පස්සේ column 2 ඊට පස්සේ column 3 ඔන්න ඔය විදිහට මම type කරනවා හරිද හිතන්නකෝ දැන් මේ syntax එක හින්දා කියන්නේ හරිද පළවෙනි column එක අපි හිතමු table එකේ column 3යි තියෙන්නේ එතකොට පළවෙනි column එක දෙවෙනි column එක තුන්වෙනි column එක තියෙනවා ඊට පස්සේ මේ table එකේ මේ define කරපු column තුනට අපිට ඕන කරන values ටික එහෙම නැත්නම් data ටික අපි දාන්නේ pass කරන්නේ මෙන්න මේ values කියන command එක යටතේ හරිද values කියන keyword එක දානවා keyword එක දාලා අපි මේකට අපිට අවශ්‍ය කරන values ටික පළවෙනි column එක සඳහා යන value එක අපි නම් කරනවා value 1 කියලා value 1 දෙවෙනි column එක සඳහා යන value එක අපි value 2 කියලා තුන්වෙනි column එක සඳහා යන value එක අපි සඳහන් කරනවා value 3 කියලා. ඔය විදිහට දාලා මෙන්න මේක තමයි මූලික syntax එක. ඔක්කොම columns ටික include කරලා ඔක්කොම values ටික pass කරන එක. හරිද? දැන් මේක මම කරන්නම්. හරිද? මම මේකේ syntax එක අරගෙන ගහන්න යන්නේ නැහැ. මෙතන මේක ගහපුවා ඉන්න මේ ඇවිල්ලා පළවෙනි එක. හරිද? ඊළඟ කාරණාව තමයි දැන් අපි මේකේ මේ අපි හිතන්නකෝ මේක values include කරනකොට අපි දාලා තියෙන data type එකට අනුගුණ වෙන විදිහට මෙතන එක්කෝ double quotation දාන්න ඕනේ එහෙම නැත්නම් double quotation නොදා ඉන්න ඕනේ double quotation දාන්නේ මේ වගේ තැනක අපි double quotation දාන්නේ මේ වගේ තැනකදී අපි double quotation දාන්නේ string එකක් න අකුරු විදිහට අපි data enter කරනවා නම් අපි double quotation දානවා ඊට පස්සේ සංඛ්‍යා විදිහට දානවා නම් අපි සංඛ්‍යා විදිහට දානකොට double quotation පාවිච්චි කරන්නේ නැහැ double quotation එකට පාවිච්චි කරා කියලා ප්‍රශ්නයක් නැහැ නමුත් double quotation දාපුවාම SQL database එක identify කරගන්නේ මේ එන්නේ අකුරු කියලා. එහෙම වුණොත් එහම අර ඉලක්කම් විතරක් දාලා තියෙන data type එකට ප්‍රශ්නයක් වෙනවා මට මේ ඇයි අකුරු වෙන්නේ කියලා. හරිද? ඒ නිසා අකුරු in string වල විතරක් අපි double quotation use කරනවා. හරි. මම මගේ පළවෙනි value එක දාන්නම්. මෙතන ඔයාලට පේනවා. හරිද? පළවෙනි value එක ඇවිල්ලා NIC එක මෙන්න මේක කමල් ගුණරත්න එතනම තියෙන 5 12 15 ඊට පස්සේ email මෙන්න මේ ටික මම include කරන්න යන්නේ හරි දැන් කොහොමද ගහන command එක ඉස්සෙල්ලාම ගහන්නේ insert into කියලා ගහලා ඊට පස්සේ table එකේ නම ගහන්න sdetail කියලා ගහලා මම දැන් මුළු සේරම column ටික specific කරලා දෙන්න යනවා මොකද්ද මගේ පළවෙනි column එක NIC එක පළවෙනි column එක NIC එක දෙවෙනි column එක F name එක තුන්වෙනි column එක last name එක හතරවෙනි එක මගේ තියෙන්නේ birth of date එක birth of මොකද පන්දිනේ ඊට පස්සේ තියෙනවා sex එක ඊට පස්සේ තියෙනවා village එක ඊට පස්සේ තියෙනවා city එක හැබැයි මෙතනදී අපි data type දාන්නේ නැහැ හරිද මෙතනදී data type දාන්න මොකුත් නැහැ ඊළඟට තියෙනවා mobile එක ඔය තමයි මගේ තියෙන දැනට table එකේ sdetails කියන table එකේ තියෙන column ටික මේ column ටිකට තමයි මට ඕනේ පිළිවෙලට මෙන්න මේ value ටික යවන්න values pass කරන්න දැන් මොනවද අපි දාන values පළවෙනි value එක තමයි මම කිව්වා අංක විතර දැන් අපි NIC එක define කරේ int data type එක. ඒ කියන්නේ ගණන් ඒ කියන්නේ අංක විතරක් දාන්න. එහෙනම් මෙතන අංක විතරක් දානකොට අපි මේක double quotation දාන්නේ නැහැ. අනික තමයි NIC එක අපි define කරේ අංක 9කට
කයි 2 3 4 5 6 7 අංක 9කට ඩිෆයින් කරේ. එහෙනම් අංක 9ක් මේකට දාන්න පුළුවන්. අංක 9ට වඩා අඩු වෙනුත් මේකට දාන්න පුළුවන්. අංක 10ක් දාන්න බෑ. මම මේක ඩිෆයින් කරන එකයි 1 2 3 4 5 6 7 8 9. හරි. ඔන්න මම දැම්මා මගේ පළවෙනි data එක. මේ data එක යන්නේ මෙන්න මේ NIC එකට. මේ NIC එකට මේක දාන්න කියලා. ඊට පස්සේ මගේ පළවෙනි ප්‍රශ්නේ මේකේ තියෙන කමත්. කමල්. දෙවෙනි එක ඇවිල්ලා ගුණරත්න. තුන්වෙනි එක ඇවිල්ලා ඊට පස්සේ මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරිද? මෙතන ඇවිල්ලා data type එක අපි දාන්න ඕනේ. දැන් මේ date කියන type එකනේ තියෙන්නේ. date කියන type එක ගත්තාම date කියන type එකට අනිවාර්යයෙන්ම double quotation require කරනවා. ඒ වගේම තමයි database එකේ අපි date කියන data type එක අපිට ඕන විදිහට අපි format කරලා නැත්නම් default format එකෙන් නම් තියෙන්නේ. මේ server එකට දෙන default format එකෙන් නම් තියෙන්නේ. default format එක වෙලා මෙන්න මේක. default format එක තමයි යන්න ඕනේ. හරිද? එහෙනම් date include කරන අනිවාර්යයෙන්ම double quotation require කරනවා. හරිද? ඒක double quotation එහෙම නැත්නම් single quotation. හරිද? single quotation හෝ double ඒක එක එක database management system එකකට අනුව සමහරක් වෙලාවට වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට double quotation හෝ single quotation තමයි මේ data type එකට දාන්නේ. ඒ වගේම තමයි දැන් ඔයාලට පේන මෙතන තියෙන 15යි 12යි එතනදී 95. මේ type එකෙන් මේකට දාන්න බෑ. හේතුව තමයි මේ type එකෙන් මේකට දාන්න බැරි හේතුව අපි මේක define කරලා නැහැ. අපි data type එක define කරලා නැහැ. අපිට මෙන්න මේ system එකෙන් ඕනේ කියලා අපි define කරලා නැහැ. මේ system එකෙන් මෙන්න මේ data type එකෙන් අපි system එකට දුන්නොත් අනිවාර්යයෙන්ම system එකට identify කරගන්න බෑ. එයා default මෙතන දෙන්නේ 0.0.0.04යි ඊට පස්සේ මාසෙටත් 0.2ක් දාලා දිනයටත් 0.2ක් දාලා. ඒ හින්දා අපි කරන්නේ මෙයාට server එකට කැමති විදිහට එහෙනම් server එකේ default තියෙන system එකට තමයි මේක ඇතුළට data එක දෙන්නේ. එහෙනම් 1.95 12යි 5. ඊට පස්සේ ඊට පස්සේ මෙතන ඊළඟ එක තමයි sex එක. දැන් sex එක ගත්තාම char කිය. අපි char වලින් දුන්න sex එකනේ. char කියන්නේ data type එක. එතකොට char කියන්නේ string එක. එහෙනම් අපි මෙතන include කරනකොට ඒක include කරන්නේ මම මෙතන මෙයාගේ තියෙන්නේ මේ. හරි. ඊට පස්සේ village එක දිනවා. village එකට ගත්තාම village එකට දෙන data type තමයි ලංකාපුර. ලංකාපුර ඊට පස්සේ city එකට දෙනවා මාතලේ. මාතලේ ඊට පස්සේ මොකද ටෙලිෆෝන් නම්බර් එක දෙන්නත් එපා. මේ ටෙලිෆෝන් නම්බරය ඇවිල්ලා 1 2 4 5 6 7 8යි 02. හරි. දැන් මේක තමයි query එක. එතකොට insert into student details කියලා දාලා අපි මුලින්ම ක්‍රමය තමයි මුළු ඔක්කොම table එකේ තියෙන මුළු සේරම ස්පෙસિෆික් කරලා මෙතන දක්වනවා column ටික. ඒ column වලට අනුකූල වෙන විදිහට පිළිවෙලින් values ටික මෙතනින් දෙනවා. values ටික දීලා අපි enter කරනවා. මෙතන syntax error එක මොකද්ද? මේක තියෙන්නේ මෙතන තියෙන unknown column මාතල in field list. syntax error එකක් නෙමෙයි මෙතන තියෙන්නේ අපි include කරපු column එකක තියෙන field list එකේ තියෙන case එකක් තියෙනවා. ඒ කියන්නේ field එකේ මේ තමයි field. හරි මේ තියෙන field වලට එන data. එතකොට දැන් මෙතන case එකක් තියෙනවා unknown column මාතලේ. මාතලේ කියන unknown column එකක් තියෙනවා field list. මොකද්ද මේකේ scene එක? වැරද්ද මොකද්ද? අන්න හරි මාතලේ කියන එකට උඩු ගමා එන්නේ. එතකොට LNAME කියලා එකේ case එකක් තියෙනවා. මොකද්ද LNAME කියන එකේ ආ case එක? LNAME කියන එක තියෙන්නේ මෙතන.
column name 9 field list එකයි දෙකයි තුනයි හතරයි එකයි දෙකයි තුනයි හතරයි පහයි හතයි අටයි නවයි 10යි කුලරත්න කියන එක අපි ඩිෆයින් කරේ සෙකට ප්‍රශ්නයක් නෑ NIC එක F name එක හරි L name එක හරි field list එකේ L name කියන values කියන එක අපුරු හරි insert into details කියන එකත් හරි ඒක මචං එක පටසි මේක LM කියලා එකක් නෑ නෙමෙයි අකුරු වරද්දලා ගහලා ලානේම් කියලා එකක් තියෙනවා ලානේම් කියලා එක අපි රීනේම් කරගමු ඉස්සෙල්ලා තාකචල් වෙනවා රීනේම් කරගන්න කොහොමද කොලම් එකක් අපි රීනේම් කරගන්නවා කොහොමද කොලම් එක රීනේම් කරන්නේ A1 detail change column පානම ඇවිල්ලා ලා නේම් නේ තිබි නේම් අපි දාගමු L name ඒ data type එක තිබ්බේ මොකද්ද L name එක තිබ්බේ Java 20 පුළුවන් data type එක මාරු කරන්න පුළුවන් හැබැයි මෙහි තියෙන්නේ මං කියන්නේ